හරි. අපි ආරම්භක සම්මන්ත්‍රණයේදී කතා කරා සහ ඔයාලට මම විස්තර කරපු විදිහට අපි රජයේ ගණකාධිකාරී විභාගයේ විගණන විෂය මම තමයි කරන්නේ. එදාත් ඔයාලට නම් මතක ඇති. මම නමින් ඉන්දික බණ්ඩාර වරලත් ගණකාධිකාරීවරයෙක්. රජයේ ගණකාධිකාරී විභාගය සඳහා 2012 ඉඳලා උගන්වනවා, දේශන පවත්වනවා. රජයේ ගණකාධිකාරී විභාගය වගේම විගණන පරීක්ෂක විභාගයේ ඔඩිට් එක්සෑම් එක ඔයාලා දන්නවා ඇති. ඒකට 2012 ඉඳලා විගණන විෂය මම ප්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතන කිහිපයක කරලා තියෙනවා. ඒක නිසා රජයේ ගණකාධිකාරී විභාගයේ ඒ ඔඩිටිං විෂය කොහොමද එන්නේ, පේපරේ කොහොමද මොන වගේ ස්වරූපයෙන්ද අහන්නේ කියලා හොඳ අවබෝධයක් තියෙනවා. ඒක නිසා අපි හිතනවා 2021 ගැසට් කිරීමට නියමිත රජයේ ගණකාධිකාරී විභාගයේ ඔඩිටිං විෂය අපිට යම් පැහැදිලි ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ කතා කරලා අපේ සැලැස්ම තියෙන්නේ ඔක්තෝබර් වෙද්දී සම්පූර්ණ සිලබස් එක පරණ පාස් පේපර්ස් එක්ක කතා කරලා ඉවර කරන්න. අපි හිතනවා ඒ ටාගට් එකට අපිට යන්න පුළුවන්. මාස අපිට 4-5 අතර ප්‍රමාණයක් තියෙනවා. හොඳටම ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඉතින් අපි ගොඩක් අය දැන් මෙතන මේ රජයේ ගණකාධිකාරී විභාගයේ කරන්න බලාපොරොත්තු වෙන අය ගොඩක් විශ්වවිද්‍යාලවල උපාධිධාරී පුද්ගලයෝ, ඒ වගේම චාර්ටර්ඩ් වල අන්තර්මාධ්‍ය එහෙම නැත්නම් අලුත් එකේ බිස්නස් ලෙවල් 2 සමත් වෙච්ච ශිෂ්‍යයන් තමයි ගොඩක් ඇත්තේ. ඒක නිසා මේ සබ්ජෙක්ට් එක අලුත් සබ්ජෙක්ට් එකක් නෙවෙයි ඔඩිටිං කියන්නේ. හැබැයි සමහරක් අයට මේ සබ්ජෙක්ට් එක අහුවෙලා නැතුවත් ඇති. ඒක ගැටලුවක් නැහැ. අහුවෙච්ච අයටත් කොහෙදී හරි ඩබල් AT හරි චාර්ටර්ඩ් වල හරි කරලා ඇත්තේ අවුරුදු ගානකට කලින් වෙන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නැහැ. අපි විගණනය කියන එක සරලව කිව්වොත් ආයන්නේ ඉඳලා අපි යන්න ඕනේ එක්සෑම් එකේ අහන හැම ඒරියා එකක්ම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා මේ මාස 5 පුරාවට. ඒක නිසා කරන්න ඔයාගේ පැත්තෙන් කරන්න තියෙන්නේ ගොඩක් අය මෙතන ජොබ් කරන අය ඇත්තේ. මේ පාඨමාලාව හදාරන අය ගොඩක් රක්ෂා එහෙම නැත්නම් එක යම් තම තමන්ගේ කාර්යයක් එහෙම නැත්නම් රැකියාවක නිරත වෙච්ච කට්ටිය. ඒක නිසා ටයිම් එක එක්සෑම් එක ගැසට් කරාට පස්සේ පාඩම් කරන්න එහෙම නැත්නම් ටයිම් එක මදි වෙනවා. ඒක තමයි මගේ අත්දැකීමෙන් දන්නේ. එක්සෑම් එක ගැසට් කරාට පස්සේ මාස 3ක් වගේ කාලයක් තියලා තමයි එක්සෑම් තියනවා කියලා ගැසට් කරන්නේ. එතකොට ළමයිට ටයිම් එක මැනේජ් කරන්න මදි වෙනවා. ජොබ් එකයි ගෙවල් වල ප්‍රශ්නයි. ඒක නිසා අපිට දැන් හොඳටම ටයිම් එක තියෙනවා මේක කරගෙන යන්න. ඒක නිසා අපි එක්සෑම් එක ගැසට් කරේ නැහැ කියලා අපි පන්ති වලට සහභාගී වෙලා විතරක් හරියන්නේ නැහැ. මේක මුලින් ඉඳලම සබ්ජෙක්ට් අපි හැම පාඩමක්ම ෂෝට් නෝට් එකක් දෙනවා. එයා පොඩ්ඩක් බලලා මතක් කරලා තියාගමු. කොහොම හරි අපි කලින් පටන් ගැනීම ඔස්සේ මේක තරඟකාරී විභාගයක්. එතකොට කලින් මේක අධ්‍යයන කටයුතු ආරම්භ කළා එක්සෑම් එක ගැසට් වෙද්දී ඔයා 100% එක්සෑම් එකට රෙඩි වෙච්ච පුද්ගලයෙක් කරන එක තමයි අපේ මූලික අරමුණ උනේ. මේ අපේ ආයතනය කලින්ම මේ එක්සෑම් එකට පාඨමාලාව ආරම්භ කිරීම ඔස්සේ. හරිද? ඒක නිසා මම හිතනවා ඔයාලට අයිඩියා එකක් ඇති දැන් GA එක්සෑම් එක ගැන. එතකොට මෙතනින් පස්සේ අපි ඔඩිටිං මේ මාස 5 පුරාවට කරන්නේ මොනවද කියලා අපේ විස්තරාත්මක ප්ලෑන් එකක් තියෙනවා. ඒ මන්ත් එකේ අපි සාකච්ඡා කරන්නේ මොන පාඩම්ද සහ ඒ වගේම පාස් පේපරුත් ඒත් එක්කම අපි කතා කරගෙන යනවා. ඒ විෂය නිර්දේශය මම සරලව කියන්නම්. ලොකුවට සමහරක් අයට මේ වචන කියද්දි එච්චර පැහැදිලි වෙන්නේ නැති වෙයි. ඒක ගැටලුවක් නැහැ. අපේ වැඩසටහන මොකක්ද කියන එක මම මුලින් කියන්නම් විෂය නිර්දේශය ඔස්සේ. මම කිව්වා දැන් අපි ඉන්නේ ජුනි මාසේ. ජුනි මාසේ අපේ දේශන පටන් ගන්නවා. එතකොට ජුනි මාසේ ඉඳලා අපි සැප්තැම්බර් ඔක්තෝබර් වෙද්දී අපි සම්පූර්ණ සිලබස් එක 100% ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ මාසෙදී අපි කරන්න බලාපොරොත්තු වෙන පාඩම් ටික තමයි මේ සමරයිස් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට අයිඩියා එකක් තියෙනවා මේ පාඩම් ටික අපි කවර් කරන්න තියෙනවා. මෙතන සමහරක් පාඩම් ඔයාලට හොඳට අයිඩියා එකක් තියෙන පාඩම් වෙන්න පුළුවන්.
ඊට පස්සේ සමහරක් ඒවා අහුවෙලා නැතිම ඒවා වෙන්න පුළුවන්. ඒක නිසා අපේ ඩීටේල් ප්ලෑන් එක, ස්ටඩි ප්ලෑන් එක ඔඩිටිං වලට මොකක්ද කියලා තමයි මේ කියන්න යන්නේ. එතකොට ජුනි මාසේ අපි මේ මාසේ කවර් කරන්න බලාපොරොත්තු වෙනවා විගණනයට අදාළ නෛතික රාමුව. එතකොට අපි දැන් අපි මේ කරන්නේ රජයේ ගණක අධිකාරී විභාගයට සූදානම් වීමනේ. එතකොට මේ එක්සෑම් එකේදී ඔයාට අහනවා රජයේ ගණක අධිකාරී වුණාට මේක තනිකරම රජයට සම්බන්ධ කරුණු නෙවෙයි එක්සෑම් එකේ ටෙස්ට් කරන්නේ. හරිද? දැන් ඔඩිටිං ගත්තට පස්සේ වැඩිපුරම එන්නේ කම්පැනි ඔඩිටිං. රජයේ විගණනයට අදාළ කරුණු ටෙස්ට් කරනවා. හැබැයි වැඩිපුරම බර තියෙන්නේ විගණන ප්‍රමිත සහ සමාගම් විගණනයට අදාළ කරුණු. ඒක නිසා සමහරක් අයට ඩවුට් එකක් තියෙන්නේ නැති මේක රජයේ ගණක අධිකාරී කියවට පස්සේ මේක ගවර්න්මන්ට් සෙක්ටර් එකට රිලේටඩ් තියරිම තමයි ටෙස්ට් කරනවා ඇති කියලා. එහෙම එකක් නැහැ ඇත්තටම. ඒක පාස් පේපර් එදා අපි ඕපනින් සෙමිනාර් එකේදීත් අපි විස්තර කරා. පාස් පේපර් අන්තිම 2020 තිබ්බ එක්සෑම් එකේ පාස් පේපර් අපි ඔයාට ඇනලයිස් කරලා පෙන්නවා මෙන්න ටෙස්ට් කරලා තියෙන ප්‍රශ්න. බලපුවාම ගවර්න්මන්ට් සෙක්ටර් එකට රිලේටඩ් ප්‍රශ්න නෙවෙයි වැඩිපුර අහලා තියෙන්නේ. හරිද? මේ ඔයාට චාර්ටර්ඩ් වල වෙන්න පුළුවන්, ඩබල් AT වෙන්න පුළුවන්, කැම්පස් එකේදී කතා කරපු ඔඩිටිං ගත්තොත් සමාගම් විගණනයට අදාළ කරුණු. accounts ගත්තොත් එහෙම කම්පැනි accounts කොහොමද හදන්නේ? ඊට පස්සේ costing ගත්තොත් එහෙමයි. ඔයා මුලින් ඉඳලම කතා කරපු කරුණු තමයි මේක ටෙස්ට් කරන්නේ. ඒක නිසා වැරදි අවබෝධයක් තියෙන්න ඇති කලින්. හැබැයි දැන් ඔයාට නැතුව ඇති. මොකද්ද රජයේ ගණකාධිකාරී විභාගයේදී ටෙස්ට් කරන්නේ ගවර්න්මන්ට් සෙක්ටර් එකට අදාළ සංකල්ප නෙවෙයි. ඔඩිටිං වල අහනවා යම් ප්‍රමාණයකට. හැබැයි අන්තිම පේපරේ ගත්තත් අන්තිම පේපරේ ඔඩිටිං පේපරේ පාස් පේපර් අපි සයිට් එකේ දාලා තියෙන. ඔයා හොඳට බලන්න. ඒකේ බැලුවොත් එකදු ප්‍රශ්නයක්වත් ගවර්න්මන්ට් ඔඩිටිං වලින් අහලා නැහැ. තනිකරම අහලා තියෙන්නේ විගණන ප්‍රමිත හා accounts වල පොඩි කෙටි සටහන් කීපයක් අහලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි හිතනවා ඔඩිටිං ස්ටෑන්ඩඩ් වලින් ඔඩිටිං ස්ටෑන්ඩඩ් හොඳටම බලාගෙන යන්න ඕනේ. මොකද පේපරේ ලොකු පේපරයක් නෙවෙයි. හැබැයි පොඩි ප්‍රශ්න කොහෙන් හරි අහනවා. ඒක නිසා මේක පොඩි ප්‍රශ්නයක් පේපරයක් කියලා අපිට කරුණු අතෑරලා යන්න බෑ. ඔඩිටිං වල විශේෂයෙන්. ඒක නිසා සමහරක් අයට බෝරිං වෙච්ච සබ්ජෙක්ට් එකක් මේක. හැබැයි අපි අත්දැකීමෙන් දන්නවා මේ සබ්ජෙක්ට් එකේ කොච්චර එක්ස්ටෙන්ට් එකකට යන්න ඕනද කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එක ප්‍රමිතියක් ගත්තොත් ලොකුවට හිතන්න බෑ මේ වචන අහුවෙලා නැති වුණාට මේ මොකක් හරි ස්ටෑන්ඩඩ් එකක් ගත්තොත් ප්‍රමිතියක් විගණන ප්‍රමිතියක් ගත්තොත් මේ විගණන ප්‍රමිතියක චාර්ටර්ඩ් වල අහන තරම් මේ එක්සෑම් එකේ අහන්නේ නැහැ. මේ එක්සෑම් එකේ මොනවා හරි පොඩි සංකල්පයක් අහන්නේ. හැබැයි ඔයා ඒ ස්ටෑන්ඩඩ් එක දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒක තමයි තියෙන විශේෂත්වය. ඒක නිසා අපි මේකට අදාළව හැම කරුණක්ම හැම කන්සෙප්ට් එකක්ම අපි බලාගෙන යන්න ඕනේ. ඒක නිසා අපි සියලු විගණන ප්‍රමිත එක්සෑම් එකේ පාස් පේපර්ස් ඇනලයිස් කරලා බැලුවට පස්සේ ආපු ස්ටෑන්ඩඩ් වගේක් තියෙනවා. ඕල්මෝස්ට් ඕල් ස්ටෑන්ඩඩ් එතන තියෙනවා. ඒ ටික අපි කරගෙන යනවා. ඒකේ කරන ප්ලෑන් එක තමයි මේ මම මෙතන විස්තර කරන්නේ. රාජ්‍යාංශයේ විගණනය එතකොට අර ඩවුට් එක මම හිතනවා දැන් ඔයාලට නැතුව ඇති කියලා. සමාගම් විගණනය තමයි වැඩි බර තියෙන්නේ. රාජ්‍යාංශයේ විගණනය ඇහුවේ නැහැ කියලා පාස් පේපර් වලත් ඊට කලින් පේපර් වල අහලා තියෙනවා. හැබැයි රීසන්ට් පේපරේ නැතුණාට අපි රාජ්‍යාංශයේ විගණනයට අදාළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඊට පස්සේ මුදල් පනත විගණන පනතේ තියෙන ප්‍රතිපාදන අපි කතා නොකර ඉන්නව නෙවෙයි කතා කරනවා. හැබැයි සමාගම් විගණනයට අදාළ සංකල්පත් අපි බලන්න ඕනේ. හරිද? ඒ අනුව අපි ජුනි මාසේ අපි සැලසුම් කරලා තියෙනවා සමාගම් විගණනයට අදාළ නෛතික රාමුව. නෛතික රාමුව ඊට පස්සේ සමාගම් පනත නෛතික රාමුව කිව්වට පස්සේ කම්පැනි එක ඔඩිට් එකක් කිරීමට අදාළව තියෙනවා සමාගම් පනත. ඊට පස්සේ ඔයා අහලත් ඇති 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත කියලා එකක් තියෙනවා. ඒකේ අන්තිම පේපරයට කලින් පේපර් එක අහලා තිබ්බා ලොකු ලකුණු ගානකට. ඔඩිට් එක්සෑම් එකේ තහපු ප්‍රශ්නයක් මේ 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත කියන එක. අපි ඒකට අදාළ එන්න පුළුවන් ප්‍රශ්න ටික කතා කරනවා. ඊට පස්සේ විගණන වර්ග
විගණන වර්ග. ඔයා දන්නවා විගණනයන් ගත්තට පස්සේ ව්‍යවස්ථාපිත විගණන තියෙනවා, ඊට පස්සේ කළමනාකරණ විගණන තියෙනවා, අභ්‍යන්තර විගණන කියලා එකක් තියෙනවා. ඒ වගේ විගණන වර්ගීකරණයක් කරන්න පුළුවන් අපිට. හරිද? අන්නේ විගණන වර්ගීකරණය අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න. ඊට පස්සේ සහතික වීම, මේ විගණනය කියන සංකල්පය එන්නේ මෙන්න මේ සහතික වීම කියලා concept එකකින් assurance. ඒ සහතික වීම කියන එකත් අපි ජුනි මාසයේදී cover කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි ජුලි මාසේ ගත්තොත් අපි පටන් ගන්නවා අපේ විගණන ප්‍රමිත. විගණනය කියන්නේ මොකක්ද කියන එකට අදාළ විගණනයට අදාළ මූලික සංකල්ප ගොඩක් කතා කරලා තියෙනවා විගණන ප්‍රමිතාංග 200. ඒ විගණන ප්‍රමිතාංග 200 අපි කතා කරනවා. ඊට පස්සේ විගණන ප්‍රමිතාංග 210. ඊට පස්සේ විගණනයේ සැලසුම් කිරීම කියලා එකක් තියෙනවා. ඊට අදාළ ප්‍රමිත වර්ගයක් තියෙනවා. විගණන ප්‍රමිතාංග 300 කියයි, 320 කියයි, 315 කියයි. අපි ඒවා කතා කරනවා. ඊට පස්සේ ව්‍යාපාර අවදානම, ඊට පස්සේ ව්‍යාපාර ක්‍රියාවලිය සහ අභ්‍යන්තර පාලනයන්. ගොඩක් කාලෙකින් අන්තිම එක්සෑම් එකේ අහනවා මෙන්න මේ ඉන්ටර්නල් කන්ට්‍රෝල් වලින්. ඒක නිසා අපි අභ්‍යන්තර පාලනයන් කම්පැනි වල ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ. ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් මොනවද? IT රිලේටඩ් කන්ට්‍රෝල්ස් මොනවද? ඊට පස්සේ එක එක ව්‍යාපාරික ක්‍රියාවලිය ඔස්සේ ගිහිල්ලා ඒ ව්‍යාපාරික ක්‍රියාවලිය වලට දාන්න පුළුවන් අභ්‍යන්තර පාලනයන් මොනවද කියලා අපි මේ මාසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ජුලි මාසෙන් පස්සේ අගෝස්තු වල අපි කවර් කරන්න බලාපොරොත්තු වෙනවා රිස්ක් ඇසෙස්මන්ට් කියලා ඒරියා එකක් තියෙනවා. මේ වචන එච්චර හිතන්න එපා. ඔයාට අලුත් වෙන්න පුළුවන්, හිතන්න එපා. දැන් නිකන් මේ කියන්නේ අපි අපේ ප්ලෑන් එක මොකක්ද කියන එක. අගෝස්තු වල විගණන ප්‍රමිතාංග 315 330 ඊට පස්සේ ඔඩිට් එවිඩන්ස් එක්සෑම් එකේ ගොඩක් ලකුණු ගානකට අහන ඒරියා එකක්. විගණන ප්‍රමිතාංග 500 505 520 530 ඔහොම තියෙනවා. ඊට පස්සේ ඔඩිට් ප්‍රොසීඩියර්ස් විශේෂිත ඒ කියන්නේ ස්පෙෂල් ඒරියාස් වගේක් තියෙනවා. ඔයා අහලා ඇති සමහරකට සම්බන්ධිත පාර්ශව ගනුදෙනු, අඛණ්ඩ පැවැත්ම, මූල්‍ය වාර්තා කරන දිනට පසු සිදුවීම්, ඔය වගේ ඒවා කොහොමද අපි පරීක්ෂා කරන්නේ ඔඩිට් එකකට ගිහිල්ලා කියන එක විගණන ප්‍රමිතාංග 550 560 570 කතා කරනවා. අපි ඒක අගෝස්තු මාසේ ප්ලෑන් කරන් ඉන්නවා කරන්න. අන්තිම පේපරේ අහපු ඒරියා ටිකක් ඔය. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ අපි බලාපොරොත්තු වෙනවා විගණන ප්‍රමිතාංග 610 620. ඊට පස්සේ වැදගත් මේරියා එකක් ඔඩිට් රිපෝටිං. ඔඩිට් රිපෝටිං වලට අපි විගණන ප්‍රමිතාංග 450 700 705 706 අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සැප්තැම්බර් මාසේ අපේ වැඩසටහන. ඊට පස්සේ ඔක්තෝබර් මාසේ අපි අන්තිම පේපරෙත් ඇහුවා. අන්තිම පේපරෙත් අහපු කාරණාවක් මේ ආචාර ධර්ම ethics. ආචාර ධර්ම ඊට පස්සේ ඔය අහලා ඇති අභ්‍යන්තර විගණනය කියලා එකක් තියෙනවා, internal auditing. ඒක අපි කතා කරනවා. ඊට පස්සේ මෙන්න අපි ඊළඟට මෙතනින් අපි අවසන් කරනවා සමාගම් වල විගණනයට අදාළ සංකල්ප. ඊට පස්සේ අපි ඔක්තෝබර් වල රාජ්‍යාංශයේ විගණනයට අදාළව අපි කතා කරන්න තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඊට පස්සේ විගණන පනත, ඊට පස්සේ මුදල් පනත. මේ හැම පනතක්ම ඒ පනතේ සම්පූර්ණයෙන්ම එක්සෑම් එකේ ටෙස්ට් කරන්නේ නැහැ. ඇහුවත් අපිට කතා කරන්න තියෙන විගණනයට අදාළ ප්‍රතිපාදන ටික. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විගණන පනතේ සහ මුදල් පනතේ විගණනයට අදාළව. එහෙම නැත්නම් ඔඩිටර් ජෙනරාල් කියලා ඔයා අහලා තියෙනවා. ඔඩිටර් ජෙනරාල් මේ රාජ්‍ය ආයතනයේ විගණනය කරද්දී ඊට අදාළ තියෙන ප්‍රතිපාදන තමයි අපි මේ පනත් වල කතා කරන්න තියෙන්නේ. හරිද? ඉතින් ඕක තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක. මම හිතනවා ඔයාට අයිඩියා එකක් ඇති. ඉතින් මේ එක එක පාඩම කරනවත් එක්කම අපි අපේ මේ පාඩම් ඔස්සේ පාස් පේපර් වල විශේෂයෙන් රජයේ ගණකාධිකාරී විභාගයේ 2012 ඉඳලා අහපු අපි පාස් පේපර් කතා කරනවා. පාස් පේපර් කතා කරනවා. ඊට පස්සේ විශේෂයෙන්ම රජයේ ගණකාධිකාරී විභාගයයි විගණන පරීක්ෂක විභාගයයි ගොඩක් පේපර් සමානයි. ඒතර මේ පේපර් මේ එක්සෑම් දෙකේම ආපු අපි පාස් පේපර් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එක ඕකයි. අපේ සිලබස් එක මේ මාස වලට කරන්න අපේක්ෂිත සිලබස් එක ඕකයි. මම හිතනවා හොඳ අයිඩියා එකක් ඇති. මොකද්ද ඔඩිටිං වල මේ කතා කරන්න හදන්නේ කියලා. හරි. අපි ඔයාලට පැහැදිලි ඇති. එතකොට සිලබස් එක මොකක්ද කියලා දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා.
එතකොට අපි ඔඩිටිං තමයි මේ කතා කරන්න හදන්නේ විගණනය විගණනය ගැන අපි මේ කතා කරන්න හදනවා අද ඉඳලා මාස 5 පුරාමට. ඒතර මේ මං කිව්වා විගණනය ගත්තට පස්සේ අපිට කොටස් දෙකකට ඇත්තටම බෙදන්න පුළුවන්. මොනවද? රාජ්‍යාංශයේ විගණනය සහ සමාගම් විගණනය. සරලව. එතකොට සමාගම් විගණනය තමයි පාස් පේපර් වල ගත්තොත් වැඩිපුර අහලා තියෙන්නේ රාජ්‍යාංශයේ විගණනයට අදාළ සංකල්ප වලට වඩා. ඒක නිසා අපි සමාගම් විගණනයට අදාළව අදාළ කරුණු එහෙම නැත්නම් විගණන ප්‍රමිත සහ ඊට අදාළ සංකල්ප තමයි අපි අද ඉඳලා මුලින්ම කතා කරන්නේ. ඊට පස්සේ අර ඔක්තෝබර් මාසේ අන්තිමේට අපි රාජ්‍යාංශයේ විගණනයට අදාළ කරුණු ටික අපි කතා කරන්න බලනවා. එතකොට සමාගමක විගණනය කියලා මොකද්ද වෙන්නේ කියලා සම්පූර්ණ පික්චර් එකක් මම මේ මුලින්ම ඔයාලට විස්තර කරන්න හදන්නේ. අපි එකපාරටම විගණන ප්‍රමිත පටන් ගන්නවා වෙනුවට සම්පූර්ණ විගණන ප්‍රමිත නැත්තම් විගණනය කියන්නේ මොකක්ද කියලා ඔයාට සම්පූර්ණ අයිඩියා එකක් දෙන්න තමයි මේ හදන්නේ. ඒක තමයි මම මේකට කියන්නේ big picture of auditing කියලා. හරිද? එතකොට අපි මුලින් බලමු දැන් ලංකාවේ ව්‍යාපාර ගත්තට පස්සේ පෞද්ගලික අංශයේ ඒ ව්‍යාපාර අපිට වර්ග කරන්න පුළුවන් කොහොමද? තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සමාගම්. මෙතන පොදු සමාගම නේ පොදුවේ අපි කියන්නේ සමාගම්. හරිද? එතකොට ඒ කියන්නේ ලංකාවේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් ගත්තොත් ඒ ව්‍යාපාරේ එක්ක පටන් අරන් තියෙන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට, එක්ක පටන් අරන් තියෙන්නේ හවුල් ව්‍යාපාරයක් විදියට, එක්ක පටන් අරන් තියෙන්නේ සමාගමක් විදියට. නේ? ඒතර මේ එක එක ව්‍යාපාරවල අයිතිය සහ කළමනාකරණය ගැන අපි පොඩ්ඩක් බැලුවොත් තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? හරිද? මම ව්‍යාපාරයට සල්ලි දාලා මම බිස්නස් එක කරන් යනවා. ඒතර බිස්නස් එකට මුදල් ආයෝජනය කරලා තියෙන්නේ කවුද? මමමයි. ඊට පස්සේ ව්‍යාපාරය කරගෙන යන්නේ කාට ඕන විදියටද? මට ඕන විදියට. අන්න ඒ වගේ ව්‍යාපාරයක් නම් යම් ව්‍යාපාරයක් අපි ඒ ව්‍යාපාරයට කියනවා තනි පුද්ගල ව්‍යාපාර කියලා. ඒතර මේ තනි පුද්ගල ව්‍යාපාරවල තියෙන විශේෂත්වය මොකද්ද? අයිතිය. අයිතිය සමානයි කළමනාකරණයට. හරිද? අයිතිය සමානයි කළමනාකරණයට. ඒ සමානයි කියලා මම අදහස් කරන්නේ අයිතිය කියන්නේ බිස්නස් එකට සල්ලි දාපු එක්කෙනාම බිස්නස් එක කරගෙන යනවා කියන එක. හරිද? අයිතිය සමානයි කළමනාකරණයට. ඊට පස්සේ හවුල් ව්‍යාපාර කියන්නේ මොකද්ද? හරිද? දැන් ව්‍යාපාරයක් තනියම පටන් ගන්න මුදල් ප්‍රශ්නයක් හරි නැත්නම් ඒ සම්බන්ධයෙන් තියෙන දැනුමේ මොකක් හරි ගැටලුවක් දැනුම නොමැති වීම නිසා හෝ ව්‍යාපාර පටන් ගන්නවා හවුල් ව්‍යාපාරයක් විදියට. ඒ කියන්නේ ඔයයි ඔයාගේ යාළුවෙකුයි බිස්නස් එකට සල්ලි දාලා බිස්නස් එක කරන් යනවා. හරිද? ඒක යම් වාචික එකඟතාවයක් මත වෙන්න පුළුවන්, ලිඛිත එකඟතාවයක් මත වෙන්න පුළුවන්. ව්‍යාපාරය කරගෙන යනවා නම් ඒ ව්‍යාපාරය අපි හඳුන්වනවා මොකක් කියලාද? හවුල් ව්‍යාපාරයක් කියලා. එතකොට හවුල් ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරන්නේ කවුද? ඔයයි ඔයාගේ යාළුවයි. අපි ওই දෙන්නට කියනවා හවුල්කරුවෝ කියලා. ඊට පස්සේ බිස්නස් එකේ තීරණ අරගෙන බිස්නස් එක කරගෙන යන්නෙත් කවුද? ඔය දෙන්නමයි. එහෙනම් හවුල් ව්‍යාපාරවලත් අපි කියනවා අයිතිය. අයිතිය සමානයි කළමනාකරණය. පැහැදිලිනේ? ඒ හවුල් ව්‍යාපාර. ඊට පස්සේ ඔයා දන්නවා ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට හෝ හවුල් ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තට ඒ ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් හම්බ වෙනවද? නෛතික පුද්ගල භාවයක් කියන්නේ මොකද්ද? නීති ඉදිරියේ පුද්ගලයෙක් විදිහට පිළිගන්නවද නැද්ද කියන එක. එහෙම පිළිගැනීමක් නැහැ තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර වලට. ඒක නිසා ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් ලබා ගන්න නම් අපි කියනවා ඒ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕනේ, ඉන්කෝපරේට් කරන්න ඕනේ මොකක් විදිහටද? සමාගමක් විදිහට, කම්පැනියක් විදිහට. කම්පැනියක්. සමාගමක්. හරිද? හරිද? සමාගමක් විදියට ලියාපදිංචි කරන්න ඕනේ. ඒතකොට ලංකාවේ සමාගම් ගත්තට පස්සේ සමාගමක් විදියට ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා මං හිතනවා ඔයා දන්න වෙති කියලා. ව්‍යාපාරයක් සමාගමක් විදියට පටන් ගන්න නම් ඒ ව්‍යාපාරය ලංකාවේ තියෙනවා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව කියලා එකක්.
2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පිහිටවපු ආයතනයක් තියෙනවා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව. ඒ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගමක් විදිහට ලියාපදිංචි කරන්න ඕන. ඒකට ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ෆෝම්ස් වගේක් තියෙන. ෆෝම් ටික පුරවලා සබ්මිට් කරාට පස්සේ ඒගොල්ලෝ සර්ටිෆිකේට් එකක් දෙනවා. ඒ ව්‍යාපාරයේ එතකොට නෛතික පුද්ගලභාවයක් හිමි වෙන සමාගමක් කියලා අපි හඳුන්වනවා. එතකොට සමාගම් පනත යටතේ ගත්තට පස්සේ ලංකාවේ සමාගමක් අපි කියනවා ප්‍රයිවට් කම්පැනියක් විදිහට පටන් ගන්න පුළුවන්, පොදු සමාගමක් විදිහට පටන් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඇපෙන් සීමිත සමාගමක් විදිහට පටන් ගන්නත් පුළුවන්. එතකොට ප්‍රැක්ටිකලි ලංකාවේ ගත්තොත් අපිට දකින්න පුළුවන් පෞද්ගලික සහ පොදු සමාගම්. එතකොට ව්‍යාපාර ගත්තට පස්සේ අපි ඔයා මොකක් හරි ව්‍යාපාරයක් බලන්නකෝ. ඔයා නිකන් හිතලා බැලුවොත් ඔයා දකින්න ඕනෙම ව්‍යාපාරයක් එක්කෝ ප්‍රොපර්ටිෂිප් එකක්, එක්කෝ පාර්ට්නර්ෂිප් එකක්, එක්කෝ කම්පැනියක්. හරිද? ඒ කම්පැනියක් විදිහටත් එක්කෝ ඒ කම්පැනිය ප්‍රයිවට් කම්පැනියක් වෙන්න පුළුවන්, එක්කෝ පබ්ලික් කම්පැනියක් වෙන්න පුළුවන්, පොදු සමාගමක් වෙන්න පුළුවන්. පැහැදිලිනේ නේ? හරි. එතකොට අපි මේ පෞද්ගලික සමාගම් සහ පොදු සමාගම් වල අයිතිය දිහා බැලුවොත් එහෙම අපි කියනවා සමාගමකට සල්ලි ආයෝජනය කරන අය. කම්පැනියකට සල්ලි ආයෝජනය කරන අයත් අපි අයිතිකාරයෝ තමයි. හැබැයි අපි ඒකට වෙන නමක් දානවා. ඒගොල්ලන්ට අපි වෙන නමක් කියනවා. කවුද? කොටස්කරුවෝ. අයිතිය එහෙම නැත්නම් අපි කියනවා ෂෙයා හෝල්ඩර්ස්ලා. කොටස් හිමියෝ. හරිද? එතකොට පෞද්ගලික සමාගමක් ගත්තොත් පෞද්ගලික සමාගමකට බිස්නස් එකට ආයෝජනය කරන අපි හඳුන්වනවා ෂෙයා හෝල්ඩර්ස්ලා, අයිතිකාරයෝ. එහෙම නැත්නම් ෂෙයා හෝල්ඩර්ස්ලා. එතකොට කම්පැනි එක බිස්නස් එක කරගෙන යන කට්ටියට අපි කියන්නේ කවුරු කියලාද? එහෙම නැත්නම් කළමනාකරන, එහෙම නැත්නම් අපි කියනවා අධ්‍යක්ෂක මණ්ඩලය කියලා. කළමනාකරන, එහෙම නැත්නම් අපි කියනවා ඩිරෙක්ටර් බෝඩ් එක. එතකොට කම්පැනියක් ගත්තොත් ඒ කම්පැනි එක සල්ලි දාන කට්ටියට අපි කියනවා ෂෙයා හෝල්ඩර්ස්ලා. බිස්නස් එක රන් කරන අයට එනත්තම් බිස්නස් ඩිසිෂන් අරගෙන බිස්නස් එක කරගෙන යන අයට අපි කියනවා අධ්‍යක්ෂක මණ්ඩලය කියලා. එතකොට අපි ප්‍රයිවට් කම්පැනි එක ගත්තොත් අපි අය සල්ලි දාන කට්ටිය අපි ෂෙයා හෝල්ඩර්ස්ලා කියනවා. ඒතර ඩිරෙක්ටර්ස්ලා කියලා කම්පැනිය පත් කරගන්නේ ඩිරෙක්ටර්ස්ලා විදිහට කටයුතු කරන්නේත් කවුද? අයිතිකාරයෝමයි. අයිතිකරුවන්ගේ අතරින් පත් කරගත්ත කට්ටියක් තමයි ඩිරෙක්ටර් බෝඩ් එක. සාමාන්‍ය වෙන්නේ ඒකයි. හරිද? ඒතර ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකලි ගත්තොත් ප්‍රයිවට් කම්පැනි එක අයිතිකරුවෝම තමයි ඉන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකේ කළමනාකරණයේ. අපි කියනවා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්. බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්. එතකොට පෞද්ගලික සමාගමක අයිතිකාරයෝම තමයි කළමනාකරණය කියලා කළමනාකරුවෝ විදිහට කටයුතු කරන්නේ. එතකොට පෞද්ගලික සමාගමක් ගත්තොත් පෞද්ගලික සමාගමක අයිතිකාරයෝම නම් බිස්නස් එක කරගෙන යන්නේ අයිතිකාරයෝ නම් බිස්නස් එක කරගෙන යන්නේ ඒගොල්ලෝ කම්පැනිට ඉන්වෙස්ට් කරපු සල්ලි වලින් බිස්නස් එක කරගෙන යන්නේ ඒගොල්ලොම නිසා තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් එකට මොකද වුනේ කියලා ඒගොල්ලෝ දන්නවා. මොකද ඒගොල්ලෝ කළමනාකරණයට සම්බන්ධ වෙන නිසා ප්‍රැක්ටිකලි. හැබැයි ඔයා හිතන්නකෝ පොදු සමාගමක් උදාහරණයක් විදිහට සිංග PLC හරිද? සිංගර් එක ගත්තොත් මේ සිංගර් එකේ ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නේ 3-4 දෙනායිද නැහැ. අපි හිතමුකෝ 1000ක් විතර ඉන්නවා ෂෙයා හෝල්ඩර්ස්ලා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ. හැබැයි ෂෙයා හෝල්ඩර්ස්ලා 1000ක් ඉන්නවා. ඒ 1000ම ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නවද? නැහැ. අර ෂෙයා හෝල්ඩර්ස්ලාගෙන් අතරින් පත් කරගත්ත කට්ටියක් තමයි ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේ. ඒව නැත්තම් කළමනාකරුවෝ විදියට මැනේජ්මන්ට් එකේ ඉන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලාගෙන් පත් කරගත්ත කට්ටියක්. පැහැදිලිනේ? ඒ කියන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකේ හැම කොටස් හිමියෙක්ම නැහැ. පැහැදිලිනේ? එතකොට කම්පැනියේ කොටස් හිමියෝ හැමෝම කළමනාකරණයට සම්බන්ධ වෙන්නේ නැහැනේ. ඒක නිසා අපි කියනවා පොදු සමාගමක අයිතිය සහ කළමනාකරණය වෙනස්. ඒ කියන්නේ මේ අසමානයි කියලා අදහස් කරන්නේ හැමෝම සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක. එතකොට මේ විගණනය කියන එකේ ප්‍රැක්ටිකලි මේකේ concept එක විස්තර කරන්න මම පොදු සමාගමක් තමයි උදාහරණයට ගන්නෙ. පැහැදිලිනේ? හරි. එතකොට පොදු සමාගමක් ගත්තාම අපි උදාහරණයක් විදියට සිංගර් එකම හිතන්නකෝ. හරිද? හරිද? පොදු සමාගමක ඔයාලට දැන් පැහැදිලි කම්පැනි එක කම්පැනියට සල්ලි දාන කට්ටියට අපි කියන්නේ කවුරු කියලාද?
කොටස් හිමියෝ. කොටස් හිමියෝ. හරිද? ෂෙයා හෝල්ඩර්ස්ලා. හරිද? එතකොට මේ ෂෙයා හෝල්ඩර්ස්ලා තමයි කම්පැනියට ආයෝජනය කරන්නේ, ඉන්වෙස්ට් කරන්නේ. එතකොට සිංගර් එකේ අයිතිකාරයෙක් බවට ඔයා දැන් අපි හිතමුකෝ ඔයා කියලා. ඔයා සිංගර් එකේ අයිතිකාරයෙක් බවට පත් වෙලා තියෙන සිංගර් එකේ ඉන්වෙස්ට් කරලා. ඔයා ඉන්වෙස්ට් කරන්න නම් මොනවද කරන්න ඕනේ සිංගර් එකේ? ෂෙයාර්ස් ගන්න ඕනේ. ෂෙයාර්ස් පර්චේස් කිරීම හරහා තමයි ඔයා සිංගර් එකට ඉන්වෙස්ට් කරන්නේ. ඒවා ඔයා මං හිතනවා දන්නවා කියලා. එතකොට සිංගර් එකට ඉන්වෙස්ට් කරනවා ෂෙයාර්ස් පර්චේස් කරලා. එතකොට ඔයා සිංගර් එකේ ෂෙයාර්ස් ගත්තට පස්සේ ඔයා කොටස් හිමියෙක් බවට පත් වෙනවා. ඒතර ඔයා සිංගර් එකේ කොටස් හිමියෙක් බවට පත් වෙන්නේ නැත්නම් ඔයා කම්පැනිට ඉන්වෙස්ට් කරන්නේ නිකන් නෙවෙයි. ඔයා ළඟ සල්ලි තියෙන ඔයා ඉන්වෙස්ට් කරන්නේ ප්‍රතිලාභයක් බලාගෙන. මොකක් බලාගෙනද? ප්‍රතිලාභයක් බලාගෙන. හරිද? මේ කම්පැනි එකේ ඉන්වෙස්ට් කරන ඔයාට ප්‍රතිලාභය හම්බෙන්නේ මොකක් විදියටද? හරිද? කම්පැනි එක ඉන්වෙස්ට් කරාට පස්සේ ඔයාට රිටර්න් එක එන්නේ මොකක් විදියටද? ලාභාංශ විදියට. හරිද? කම්පැනි එක ඉන්වෙස්ට් කරාට පස්සේ ඔයාට හම්බෙන්නේ මොකක් විදියටද? ප්‍රතිලාභ ලැබෙන්නේ ලාභාංශ විදියට. එතකොට ඔයා අපි කියනවා ඔයා තාර්කික ආයෝජකයෙක් නම් රැෂනල් ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඔයා කම්පැනි එකට ඉන්වෙස්ට් කරන්නේ ඔය දෙන කීයක් හරි ගන්න නෙවෙයි. ඔයා ඉන්වෙස්ට් කරන්නේ ඔයාට වැඩි රිටර්න් එකක් හම්බෙයි කියලා හිතාගෙන. හරිද? ඔයා කම්පැනියට ඉන්වෙස්ට් කරන්න ඔයාට ලොකු ප්‍රතිලාභයක් ලාභාංශයක් ලැබෙයි කියලා හිතාගෙන. එහෙම හිතාගෙන නෙවෙයි නම් ඉන්වෙස්ට් කරන්නේ. අපි ඒ ඉන්වෙස්ටර්ට ඒ කොටස් හිමියාට කියන්න බෑ තාර්කික ආයෝජකයෙක් කියලා. රැෂනල් ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න බෑ. පැහැදිලිනේ නේ? එතකොට අපි උපකල්පනය කරමු කම්පැනියට ඉන්වෙස්ට් කරලා තියෙන ෂෙයා හෝල්ඩර්ස්ලා තාර්කික ආයෝජකයෙක් කියලා. ඒ කියන්නේ වැඩි රිටර්න් එකක් බලාගෙන තමයි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩි රිටර්න් එකක් හම්බෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් එයාගේ ආයෝජනය ගැන එයා තීරණ ගන්නවා. එයාගේ ආයෝජනයේ සමහරකට අපි කියනවා ෂෙයාර්ස් ටික විකුණලා දායි. ඇයි විකුණලා දාන්නේ? ඇයි ඉන්වෙස්ටර් කෙනෙක් කම්පැනි එකේ ෂෙයාර්ස් විකුණලා දාන්නේ? එයා එක්ස්පෙක්ට් කරන රිටර්න් එක එන්නේ නැත්තම්. පැහැදිලිනේ නේ? එතකොට රිටර්න් එක එන්නේ නැත්තම් එයාගේ ෂෙයාර්ස් ටික විකුණලා දානවා. එතකොට එහෙනම් සරලව කිව්වොත් ෂෙයා හෝල්ඩර් කෙනෙක් බලාගෙන ඉන්නවා කම්පැනි දිහා. ඒ දිහා බලාගෙන ඉඳලා ඒ කම්පැනියේ පර්ෆෝමන්ස් එක මත ප්‍රතිඵල මත එයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ගැන එයා ඩිසිෂන් ගන්නවා. එයාගේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එක අපේක්ෂිත ප්‍රතිඵල එන්නේ නැත්නම් එයා ඒ කම්පැනියෙන් අයින් වෙනවා. එහෙනම් මේ ඉන්වෙස්ටර් ඩිසිෂන් ගන්නේ කම්පැනියේ පර්ෆෝමන්ස් දිහා බලලා. ඒක පැහැදිලි. හරිද? එතකොට මේ කම්පැනියක් ගත්තට පස්සේ ඒ කම්පැනිය මම කිව්වා මේක PLC එකක්. ලිස්ටඩ් කම්පැනියක්. ෂෙයා හෝල්ඩර්ස්ලා ගොඩක් ඉන්නවා. හැබැයි හැමෝම කම්පැනි මැනේජ්මන්ට් එකට සම්බන්ධ වෙනවද? නැහැ. ෂෙයා හෝල්ඩර්ස්ලා 1000ක් ඉන්නවා. හැබැයි 10 දෙනා ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේ. ඒ 10 දෙනා අර ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න 10 දෙනා අර ෂෙයා හෝල්ඩර්ස්ලා 1000ම රිප්‍රසන්ට් කරනවා. නියෝජනය කරමින් එහෙම නැත්නම් අර ෂෙයා හෝල්ඩර්ස්ලා 1000 වෙනුවෙන් බිස්නස් ඩිසිෂන් අරගෙන කරගෙන යනවා. හරිද? එතකොට මේ ෂෙයා හෝල්ඩර් ඉන්වෙස්ට් කරා අපි කිව්වේ ඉන්වෙස්ට් කරන්න මොනවද බලාගෙනද? රිටර්න් එකක් බලාගෙන. හැබැයි මේ හැම ෂෙයා හෝල්ඩර්ම ඒ බිස්නස් එකේ කළමනාකරණයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ බිස්නස් එකේ කළමනාකරණය කිරීම කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්. හරිද? අපි කියනවා අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් ඩිරෙක්ටර් බෝඩ් එකක්. එතකොට හැම ඩිරෙක්ටර්ම හැම ෂෙයා හෝල්ඩර්ම හැම ෂෙයා හෝල්ඩර්ම ඩිරෙක්ටර් බෝඩ් එකේ නැහැ. පත් වෙච්ච ඩිරෙක්ටර්ස්ලා ෂෙයා හෝල්ඩර්ස්ලා වෙනුවෙන් බිස්නස් එක කරගෙන යනවා. පැහැදිලිනේ? ඔව්. එතකොට අපි කියනවා මේ ඩිරෙක්ටර්ස්ලාට කම්පැනි එක පැවරන කාර්යයක් තියෙනවා. නැත්තම් සිදු කරන කාර්යයක් තියෙනවා.
හරිද? අපි ඩිරෙක්ටර්ස්ලා ගත්තොත් ඩිරෙක්ටර්ස්ලා කම්පැනි එක කරන කාර්යභාරයන් දෙකක් තියෙනවා. මොනවද? අධ්‍යක්ෂක මණ්ඩලයේ කම්පැනි තුල කරන කාර්යයන් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. නියෝජන කාර්යභාරය සහ බාරකාර කාර්යභාරය. බාරකාර කාර්යයන් කියලා. හරිද? අධ්‍යක්ෂක මණ්ඩලයේ කම්පැනි තුල කරන කාර්යයන් දෙකක් තියෙනවා. මොනවද? නියෝජන කාර්යභාරයයි බාරකාර කාර්යභාරයයි. හරිද? එතකොට නියෝජන කාර්ය කියන්නේ මොකක්ද? මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කොටස් හිමියෝ වෙනුවෙන් බිස්නස් එක කරන් යනවා. ඇත්තට මේ කියන්නේ ඩිරෙක්ටර්ස්ලා කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලාගේ ඒජන්ට් කෙනෙක් වගේ. ඩිරෙක්ටර් කෙනෙක්. ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලාගේ ඒජන්ට් කෙනෙක් වගේ, නියෝජිතයෙක් වගේ. හරිද? එතකොට ඒ කියන්නේ අර කොටස් හිමියෝ වෙනුවෙන් බිස්නස් එක මේගොල්ලෝ කරගෙන යනවා. පැහැදිලිනේ? අනිත් එක තමයි ෂෙයා හෝල්ඩර්ස්ලා කම්පැනිට ඉන්වෙස්ට් කරපු සල්ලි කාගේ බාරේද තියෙන්නේ? අධ්‍යක්ෂක මණ්ඩලයේ වාරේ. එතකොට දැන් ඔයා කම්පැනියේ ෂෙයා හෝල්ඩර් කෙනෙක් නම් ඔයා කම්පැනිට ඉන්වෙස්ට් කරනවා. ඔයාගේ කම්පැනියේ මම ඩිරෙක්ටර් කෙනෙක් නම් ඔයා ඉන්වෙස්ට් කරපු සල්ලි මගේ ළඟ තියාගෙන මම විවිධ ව්‍යාපාර වල යොදවලා බිස්නස් එක කරගෙන යනවා. හරිද? එක පැත්තකින් මම ඔයාගේ නියෝජිතයෙක් වගේම මම ඔයා වෙනුවෙන් බිස්නස් එක කිරීමක් තමයි කරන්නේ. ඔයාගේ මුදල් මගේ බාරේ තියාගෙන බිස්නස් එක කරනවා. ඒකට අපි කියනවා බාරකාර කාර්යභාරය කියලා. හරිද? එහෙනම් අධ්‍යක්ෂක මණ්ඩලයේ කම්පැනි තුල කරන කාර්යභාරයන් ওই විදිහට අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? බාරකාර කාර්යභාරය සහ නියෝජන කාර්යභාරය කියලා. හරි. එතන නිකන් මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. එතකොට මෙන්න මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කම්පැනි තුල කරන කාර්යයන් තියෙනවනේ නේ. කාර්යයන් කීපයක් තියෙනවා. ඒ කාර්යයන් මොනවද කියලා ඔයා දන්නවා. හරිද? මොනවද? නියෝජන කාර්යභාරයයි බාරකාර කාර්යභාරයයි. හරිද? එතකොට මේ නියෝජන කාර්යභාරයට සහ බාරකාර කාර්යභාරයට අදාළව අධ්‍යක්ෂක මණ්ඩලය කොටස් හිමියන් වෙනුවෙන් දැන් අපි කිව්වා කොටස් හිමියෝ කම්පැනියට සල්ලි ආයෝජනය කරාට පස්සේ ඒගොල්ලන්ගේ ආයෝජනය ගැන තීරණ ගන්න බලාගෙන ඉන්නවනේ. එතකොට ෂෙයා හෝල්ඩර්ස්ලා මේ තීරණය ගන්න කම්පැනි පර්ෆෝමන්ස් දිහා බලනනේ. එතකොට කම්පැනි පර්ෆෝමන්ස් ඉවැලුවේට් කරන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා මොකක්ද දිහා බලලාද? කම්පැනි පිටින් බලලා පර්ෆෝමන්ස් හොඳයි නරකයි කියන්න බෑනේ. එහෙනම් කම්පැනි පර්ෆෝමන්ස් පේන්නේ මොකෙන්ද? කම්පැනි account set එකෙන්. එහෙනම් කම්පැනි account set එක පිළිල කරන්න එපා කවුරු හරි. ඒක කාගේ හරි වගකීමක් වෙන්න එපා. එහෙනම් කම්පැනි මූල්‍ය ප්‍රකාශන පිළිල කරන එක කාගේ වැඩක්ද? කම්පැනි මූල්‍ය ප්‍රකාශන පිළිල කරන එක කම්පැනි අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක්. හරිද? ඒකයි මේ කියන්නේ මෙන්න මේ අධ්‍යක්ෂක මණ්ඩලයට තියෙනවා මොකද්ද? වාර්තා කිරීමේ වගකීමක්. හරිද? මෙන්න මේ නියෝජිත හා බාරකාර කාර්යභාරය වෙනුවෙන් ඒගොල්ලොන්ට පැවරෙනවා වාර්තා කිරීමේ වගකීමක්. රිපෝටින් රෙස්පොන්සිබිලිටි එකක්. ඒක අපි ඔය අහලා තියෙ accountability කියලා. හරිද? ගිණුම් කටයුතුභාවය. ඒ මොකද අහපෝ කිව්වොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්යයන් දෙකක් කරනවා. ඒ දෙක වෙනුවෙන් ඒගොල්ලොන්ට කාට රිපෝට් කරන්නද වගකීමක් තියෙන්නේ? කම්පැනි කොටස් හිමියන්ට. එන වාර්තා කිරීමේ වගකීමක් තියෙනවා. ඒ වාර්තා කිරීමේ වගකීම වෙනුවෙන් ඒගොල්ලෝ මොනවද හදන්න ඕනද? කම්පැනියේ මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ. මොනවද? කම්පැනි මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ. ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්. හරිද? එතකොට එහෙනම් ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඕනේ කම්පැනි මූල්‍ය ප්‍රකාශන පිළිල කරන එක කාගේ වගකීමක්ද? කම්පැනි ඇකවුන්ටන්ට්ගේ රෙස්පොන්සිබිලිටි එකක්ද? ඇකවුන්ටන්ට් හදන්න ඕනේ. හැබැයි කම්පැනි ඇකවුන්ට්ස් හදන එකේ මූලික වගකීම තියෙන කාගේ අතේද? කම්පැනි ඩිරෙක්ටර් බෝඩ් එක අතේ. හරිද? කම්පැනි ඩිරෙක්ටර්ස්ලාගේ තමයි වගකීම තියෙන්නේ. එතකොට මේ account set එක ඩිරෙක්ටර්ස්ලාට හිතුමතේට හදන්න බෑ. ඒගොල්ලොන්ට වාසිසහගත විදියට හදන්න එහෙම පක්ෂපාතීව හදන්න එහෙම බෑ. මේ account set එක හදන්න ඕනේ යම් නිර්ණායකයකට අනුව. අන්න ඒ මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්න තියෙන නිර්දේශය එහෙම නැත්නම් නිර්ණායක අපි කියනවා ගිණුම් ප්‍රමිත කියලා.
ඒතර ඒකත් ඔයා අහලා තියෙනවා. ඒතර ලංකාවේ මූල්‍ය ප්‍රකාශන පිළිලා කරන්න අපි කියන මූල්‍ය වාර්තාකරන රාමුවකට අනුව. හරිද? මූල්‍ය වාර්තාකරන රාමුවක් තියෙනවා. හරිද? ලංකාවේ නම් මේ මූල්‍ය වාර්තාකරන රාමුව අපි හඳුන්වනවා ගිණුම් ප්‍රමිත. හරිද? හරිද? අපි ඒවට කියනවා LKS. LKS and SLFRS. හරිද? එහෙනම් මේ මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ මූල්‍ය වාර්තාකරන රාමුවකට අනුව. ලංකාව නම් මේ මූල්‍ය වාර්තාකරන රාමුව මොකද්ද? ගිණුම් ප්‍රමිත LKS සහ SLFRS. එතකොට එහෙනම් ගිණුම් ප්‍රමිත වලට අනුව එහෙම නැත්නම් මූල්‍ය වාර්තාකරන රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන පිළිල කරන එක කාගේ වගකීමක්ද? අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක්. මේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ ගිණුම් ප්‍රමිත වලට අනුව මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ කාට දෙන්නද? කම්පැනියේ මූල්‍ය ප්‍රකාශන පරිශීලකයෝ. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් කොටස් හිමියන්ට දෙන්න. පැහැදිලිද? ඔව්. එතකොට මේ මූල්‍ය ප්‍රකාශන වලින් හරිද? මේ මූල්‍ය ප්‍රකාශන වලින් ඔයා දන්නවා පිළිඹු වෙන්නේ මොනවද? මේ කම්පැනි එක මූල්‍ය ප්‍රකාශන වලින් පෙන්නන කරුණු තුනක් තියෙනවා. කම්පැනි එකේ account set එකක් ගත්තොත් ඒ account set එකෙන් පෙන්නන කරුණු තුනක් තියෙනවා. මොනවද? කම්පැනි එකේ account set එකෙන් පෙන්නනවා මේ කම්පැනියේ ලාභද පාඩුද? අපි එකට කියනවා මූල්‍ය කාර්ය සාධනය කියලා. මූල්‍ය කාර්ය සාධනය. මොකක්ද ඒකට අපි කියන්නේ මූල්‍ය කාර්ය සාධනය. ඒ කියන්නේ කම්පැනිය ප්‍රොෆිටබල්ද නැද්ද? ප්‍රොෆිට්ද ලොස්ද? ඒක තමයි කාර්ය සාධනය. මූල්‍ය කාර්ය සාධනය. අනිත් එක තමයි මූල්‍ය තත්වය. මූල්‍ය තත්වය. අනිත් එක තමයි මුදල් ප්‍රවාහ. එහෙනම් කම්පැනි එක මූල්‍ය ප්‍රකාශන වලින් මොනවා පෙන්නනවද? කම්පැනියේ සරල දෙයක්. කම්පැනි එකේ account set එකක් ගත්තොත් ඒ account set එක අපි කිව්ව හදන එක කාගේ වගකීමක්ද? අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක්. එතකොට මේ අපි කියන මේ මේක මූල්‍ය ප්‍රකාශන ගත්තට පස්සේ මේක මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් කියලා කියනවා. ඒතර මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ ඔයා දන්නවා මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලයට අයත් මොනවද? මූලිකාංග මොනවද? ආදායම් ප්‍රකාශනයක් තියෙනවා. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් තියෙනවා. ඊට පස්සේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් තියෙනවා. ඊට පස්සේ changes and equity එහෙම නැත්නම් ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශයක් තියෙනවා. ඊට පස්සේ පැහැදිලි කිරීමේ සටහන් තියෙනවා. එහෙනම් මේ මූලිකාංග පහකින් සමන්විත මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තමයි අදාළ මූල්‍ය වාර්තාකරන රාමුව නොහොත් ගිණුම් ප්‍රමිත වලට අනුව අධ්‍යක්ෂක මණ්ඩලය හදන්න ඕනේ. ඒ හදපු මූල්‍ය ප්‍රකාශන වලින් පෙන්නනවා කරුණු තුනක් මොනවද? මූල්‍ය කාර්ය සාධනය, මූල්‍ය තත්ත්වය සහ මුදල් ප්‍රවාහ. එහෙනම් සරලව කිව්වොත් මෙන්න මේ තුන ඇතුළත් කරලා හදන account set එක ඩිරෙක්ටර්ස්ලා හදන්නේ කාට දෙන්නද? කම්පැනියේ කොටස් හිමියන්ට දෙන්න. වෙන කොටස් මොකද කොටස් හිමියෝ තමන්ගේ ආයෝජනය ගැන තීරණ ගන්න බලාගෙන හිටියා. හරිද? කොටස් හිමියෝ තමන්ගේ ආයෝජනය ගැන තීරණ ගන්න බලාගෙන හිටියා. නේ? මේ කොටස් හිමියෝ තමන්ගේ ආයෝජනය ගැන ආයෝජනය කරේ ප්‍රතිලාභ බලාගෙන ඒ ප්‍රතිලාභ තමන්ට ලැබෙනවද නැද්ද කියලා මේගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඒක ඒගොල්ලෝ තීරණය කරන්නේ සමාගමේ මූල්‍ය ප්‍රතිඵල දිහා බලලා. ඒ මූල්‍ය ප්‍රතිඵල පෙන්වන්නේ මොකකින්ද? මූල්‍ය ප්‍රකාශන වලින්. ඒ මූල්‍ය ප්‍රකාශන හදලා තියෙන්නේ කවුද? ඩිරෙක්ටර්ස්ලා විසින්. එහෙනම් වෙනත් එක්කෙනෙක් හදපු මූල්‍ය ප්‍රකාශන මත ඉඳගෙන කොටස් හිමියෝ මොකකට මේ ලෑස්ති වෙන්නේ? ඒගොල්ලෝ තමන්ගේ ආයෝජනය ගැන තීරණයක් ගන්නයි හදන්නේ. එතකොට මේ කොටස් හිමියෝ දැන් මේ තීරණය ගන්න හදන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හදපු මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරලා. එතකොට මෙන්න මේ කොටස් හිමියෝ මේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරලා තීරණයක් ගන්න කලින් ගත්තට පස්සේ නෙමෙයි තීරණ ගන්න යද්දී මේ කොටස් හිමියන්ට ඇති වෙන ගැටලුවක් තියෙනවා. ඒ ඇති වෙන ගැටලුව තමයි මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන මොකද්ද සරලවට තේරෙන භාෂාවෙන් කිව්වොත් නිවැරදිද? මූල්‍ය ප්‍රකාශන නිවැරදිද? ඇයි ඒ ඩවුට් එක තියෙන්නේ? ඒ කොටස් හිමියෝද මූල්‍ය ප්‍රකාශන හදලා තියෙන්නේ නැහැ. වෙනත් පාර්ශවයක් හදපු account set එකක් මේක. එතකොට මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ පරිශීලනය කරලා තීරණ ගන්න යද්දි ඒගොල්ලොන්ට තියෙන ඩවුට් එකක්. සැකයක් තියෙනවා. මොකක්ද ඒ තියෙන සැකේ? මේ මූල්‍ය ප්‍රකාශන නිවැරදිද? නිවැරදිද? මම ඕකට වෙන වචනයක් දානවා. විශේෂයෙන් කියන්න ඕනේ ඔඩිටිං වලදී
මේකේ ඔඩිටින් කියන 아무තු සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මේකේ තියෙන විශේෂත්වය අපි එදිනෙදා කතා කරන වචන වෙනුවට වෙන වචන සෙට් එකක් සරලව තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙතන මේ කොටස් වීමට තියෙන ගැටලුව මූල ප්‍රකාශන නිවැරදිද කියලා තේරෙන භාෂාවෙන් කිව්වොත්. හැබැයි ඔතන තියෙන අපි ඔඩිටින් පැත්තෙන් කතා කරොත් මේ නිවැරදි කියන වචනෙට මට දාන්න පුළුවන් වෙන වචනයක්. හරිද? මේකට මට කියන්න පුළුවන් මේ මූල ප්‍රකාශන නිවැරදිද කියන එකට සාවද්‍යද? ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් මිස්ටේට් වෙලාද? සාවද්‍යද? හරිද? මූල ප්‍රකාශන සාවද්‍යද? එතකොට දැන් මේ මූල ප්‍රකාශන සාවද්‍යද නැද්ද කියලා කාටද දැන් මේ ගැටලුව තියෙන්නේ? මූල ප්‍රකාශන පරිශීලනය කරන කාටද? මෙන්න මේ කොටස් හිමියන්ට. එතකොට මූල ප්‍රකාශන පරිශීලනය කර මේ කොටස් හිමියෝ අර මූල ප්‍රකාශන මත තීරණ ගන්න යද්දී ඒගොල්ලොන්ට තියෙන ගැටලුව මොකද්ද? මෙන්න මේ මූල ප්‍රකාශන සාවද්‍යද නැද්ද කියලා. සාවද්‍යද නැද්ද? හරිද? හරි. එතකොට දැන් කොටස් හිමියන්ට මෙහෙම ඩවුට් එකක් තියෙනවා නම් මූල ප්‍රකාශන සාවද්‍යද නැද්ද කියලා ඩවුට් එකක් තියෙනවා නම් මූල ප්‍රකාශන පරිශීලනය කරන්න යද්දී මේ ඩවුට් එක නැති කරගන්න එපා. නේ දැන් ඔයා කම්පැනි එකේ කොටස් හිමියෙක් නම් ඔයා මූල ප්‍රකාශන පරීක්ෂා කරන්න මූල ප්‍රකාශන මත තීරණයක් ගන්න යද්දී මූල ප්‍රකාශන වල නිවැරදිභාවය ගැන ඔයාට ඩවුට් එකක් තියෙනවා නම් තීරණය ගත්තට පස්සේ නිවැරදිද නැද්ද බලලා වැඩක් නැහැ. එහෙනම් තීරණය ගන්න කලින් මේ මූල ප්‍රකාශන සාවද්‍යද නැද්ද කියලා චෙක් කරන්න ඕනේ. පරීක්ෂා කරන්න ඕනේ. තහවුරුවක් ගන්න ඕනේ. නේ? එහෙමනම් මේ මූල ප්‍රකාශන සාවද්‍යද නැද්ද කියන මේ ඩවුට් එක නැති කරන්න නම් අපි කියන මොකද්ද කරන්න ඕනේ? මේ මූල ප්‍රකාශන අපි කියන පරීක්ෂාවක් කිරීමක් කරන්න ඕනේ. හරිද? පරීක්ෂා කරන්න ඕනේ. නේ? මූල ප්‍රකාශන නිවැරදිද සාවද්‍යයිද නැද්ද කියලා ඩවුට් එකක් තියෙනවා නම් මූල ප්‍රකාශන චෙක් කරලා බලන්න එපේ. නේ? එතකොට දැන් අපි හිතන්නකෝ කොටස් හිමියෝ 1000ක් විතර ඉන්නවා. අපි උපකල්පනය කරනවා 1000ම රැෂනල් ඉන්වෙස්ටර්ස්ලා. ඒ කියන්නේ මේ මූල ප්‍රකාශන සාවද්‍යයිද නැද්ද කියන ඩවුට් එක හැමෝටම තියෙනවා කියලා හිතන්නකෝ. ඒතර හැමෝටම මේ ඩවුට් එක තියෙනවා නම් ෂෙයා හෝල්ඩර්ස්ලා ඔක්කොමලා ගිහිල්ලා account set එක check කරන්න බෑනේ. ඒක practically බෑනේ. එහෙනම් මොකද්ද වෙනව ඇත්තේ? මේ මූල ප්‍රකාශන පරීක්ෂා කරන වැඩේ ඩිරෙක්ටර්ස්ලාට කියනවද? නෑ. මොකද ඩිරෙක්ටර්ස්ලා කියන්නේ මූල ප්‍රකාශන හදපු කට්ටිය. එහෙනම් ඒගොල්ලොන්ට චෙක් කරන්න කියලා වැඩක් නෑනේ. එහෙනම් මේ මූල ප්‍රකාශන චෙක් කරන්න කියලා කියනව ඇත්තේ කම්පැනියට සම්බන්ධ එක්කෙනෙක්ටද කම්පැනියට සම්බන්ධ නැති ස්වාධීන පාර්ශවයකටද? ස්වාධීන පාර්ශවයකට. එහෙනම් මේ මූල ප්‍රකාශන පරීක්ෂා කරන වැඩේ පවරනවා. හරිද? ස්වාධීන පාර්ශවයකට. හරිද? ස්වාධීන පාර්ශවයකට පවරනවා. ඉන්ඩිපෙන්ඩන්ට් පාර්ටි එකකට. හරිද? හරිද? මූල ප්‍රකාශන නිවැරදිද නැද්ද කියලා ඩවුට් එකක් තිබ්බා. ඒ ඩවුට් එක නැති කරගන්න නම් මේ මූල ප්‍රකාශන පරීක්ෂා කරන්න ඕනේ. ඒ මූල ප්‍රකාශන පරීක්ෂා කරන වැඩේ ස්වාධීන පාර්ශවයකට පවරන්න ඕනේ. පැහැදිලිනේ? හරි. එතකොට මේ ස්වාධීන පාර්ශවයක් විදිහට අපි පත් කරගන්නේ ස්වාධීන පාර්ශවයට අපි වෙන නමක් දානවා. අපි මෙයාට කියන්නේ කවුරු කියලාද? අපි මෙයාට කියනවා විගණක කියලා. මේ ස්වාධීන පාර්ශවයට අපි කියනවා විගණක කියලා. ඔඩිටර්. හරිද? එහෙනම් මේ විගණක කියන්නේ ස්වාධීන පාර්ශවයක්. ඒ කියන්නේ කම්පැනිට සම්බන්ධ කෙනෙක් වෙන්න බෑනේ. නේ? එතකොට මේ කොටස් හිමියෝ මොකද්ද මේ කරගන්න හදන්නේ? අධ්‍යක්ෂක මණ්ඩලය මූල්‍ය වාර්තාකරණ රාමුවට අනුව හදපු මූල්‍ය ප්‍රකාශන කට්ටලය සාවද්‍යද නැද්ද කියලා පරීක්ෂා කරන්නයි හදන්නේ. කවුද? විගණක. එතකොට විගණක මේ පරීක්ෂා කිරීම කරන්න එපා. නිකන් account set එක දිහා බලලා මේක සාවද්‍ය වේ හෝ නොවේ හෝ කියන්න බෑනේ. එහෙනම් මේ පරීක්ෂාවක් කරන්න එපා. මේ account set එකේ තියෙන්නේ මොනවද මම කිව්වේ? account set එකේ තියෙන්නේ මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහ. ඔය කියන තුනනේ. ඔය මූල්‍ය තත්ත්වය, කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහ නිවැරදිද එහෙම නැත්නම් සාවද්‍යද නැද්ද කියලා චෙක් කරන්න එපා. මේ චෙක් කරන්නේ කවුද? විගණක. ඒ චෙක් කරන්න කියලා ඉල්ලුවේ විගණකගෙන් කවුද?
කොටස් හිමියෝ. එහෙනම් විගණක මේ මූල ප්‍රකාශන වලින් පෙන්නන මේ මෙන්න මේ තුන කාර්ය සාධනයේ මූල තත්ත්වය සහ මුදල් ප්‍රවාහ සාවද්දද නැද්ද කියලා පරීක්ෂා කරලා කාට කියන්න ඕනද? කොටස් හිමියන්ට කියන්න ඕනේ. ඇයි? සාවද්දද නැද්ද කියලා දැනගන්න ඕනේ උනේ කාටද? කම්පැනි කොටස් හිමියන්ට. ඒ වෙනුවෙන් තමයි විගණක කියන ස්වාධීන පාර්ශ්වයට මේ වැඩේ පවරන්නේ. හරිද? ඒතර විගණක කියන පුද්ගලයා මේ පරීක්ෂා කිරීම කරලා සාවද්දද නැද්ද කියලා රිපෝට් කරන්න ඕනේ කාටද? කම්පැනියේ කොටස් හිමියන්ට. එහෙනම් මෙන්න මේ account set එක පරීක්ෂා කරලා මේ මූල ප්‍රකාශන කට්ටලේ සාවද්දද නැද්ද කියලා රිපෝට් කරන මේ සම්පූර්ණ ක්‍රියාවලිය අපි කියනවා විගණනයක් කියලා. මොකද්ද? ඔඩිට් එකක්. ඔඩිට්. ඔන්න ඔතනින් තමයි ඔඩිට් කියන එක එන්නේ. හරිද? එහෙනම් ඔඩිට් කියන්නේ මොකද්ද? දැන් මට මේ පික්චර් එක බලලාට දැන් ඩෙෆිනිෂන් එකක් කියන්න පුළුවන් ඔඩිට් කියන එකට. ඔඩිට් කියන්නේ මොකද්ද? ඔඩිට් එක කරන්නේ කවුද? විගණක. විගණක ඔඩිට් එකක් කරලා චෙක් කරන්නේ මොකද්ද? මූල ප්‍රකාශන. මූල ප්‍රකාශන වල මෙයා චෙක් කරන්නේ මොනවද? මේ මූල ප්‍රකාශන සාවද්දයිද නැද්ද කියලා මෙයා චෙක් කරන්නේ. සාවද්දද නැද්ද කියලා චෙක් කරලා මෙයා කාටද කියන්නේ? කොටස් හිමියන්ට. හැබැයි මෙයා කියන්නේ කටවචනයෙන් කියන දා මේ account set එක නම් හරි ඔයා ඕන තීරණයක් ගන්න එහෙම කියනවද? නැහැ. මේ මූල ප්‍රකාශන කට්ටලේ මෙයා පරීක්ෂා කරලා ඒ මූල ප්‍රකාශන කට්ටලෙන් පෙන්눔 කරන මූල තත්ත්වයේ කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහ සාවද්දද නැද්ද කියලා මෙයා ලිඛිත රිපෝට් එකක් දෙනවා. කවුද? මෙයා කිව්වේ විගණක. කාටද රිපෝට් එක දෙන්නේ? කාටද දෙන්නේ? කොටස් හිමියන්ට. මෙන්න මේ දෙන රිපෝට් එක අපි කියනවා මොකක් කියලාද? ඔඩිට් රිපෝට්. එහෙනම් විගණනයක අපි කියන අවුට්පුට් එක. හරිද? විගණන වාර්තාව. මොකද්ද? ඔඩිට් රිපෝට්. පැහැදිලිනේ? හරි. එහෙනම් විගණනයක අවුට්පුට් එක තමයි මොකද්ද? ඔඩිට් රිපෝට්. හරිද? විගණන වාර්තාව. එහෙනම් විගණන වාර්තාව කවුරු කාටද දෙන්නේ? විගණක කොටස් හිමියන්ට. මේ විගණන වාර්තාවේ තියෙන්නේ මොකද්ද? විගණන වාර්තාවේ ඇතුළත් වෙන්නේ මොකද්ද? මූල ප්‍රකාශනවල අපි සරලව කිව්වොත් නිවැරදිභාවය. එහෙම නැත්නම් සාවද්දද නැද්ද යන්න පිළිබඳව කාගේ මතයක්ද? විගණකවරයාගේ මතයක්. ඒක නිසා අපි කියනවා මේ විගණන වාර්තාවේ තියෙන්නේ මොකද්ද? මතයක්. විගණන වාර්තාවේ තියෙන්නේ මොකද්ද? මතයක්. අපි කියන ඔපීනියන්. එහෙනම් මේ ඔපීනියන් එකෙන් කියන්නේ මොකද්ද? මේ මූල ප්‍රකාශන සාවද්දද නැද්ද කියලා ස්වාධීන විගණකවරයාගේ මතයක් තමයි මේ විගණන වාර්තාවේ තියෙන්නේ. මේ විගණන වාර්තාව කවුරු කාටද දෙන්නේ? විගණක කොටස් හිමියන්ට. පැහැදිලිනේ? හරි. ඉතින් ඕක තමයි විගණනයේදී වෙන්නේ. එතකොට මේ විගණක දැන් මේ කම්පැනි කොටස් හිමියෝ ස්වාධීන පාර්ශවයකට නෙමේ පැවරුවේ. කම්පැනි මේ අපේ කම්පැනි account set එක හදලා තියෙනවා. ඒ account set එක සාවද්දද නැද්ද කියලා කියලා. එතකොට කම්පැනි එක අධ්‍යක්ෂක මණ්ඩලයේ කම්පැනි කොටස් හිමියන්ට දෙන්න මූල ප්‍රකාශන කොච්චර කාලයකට සැරයක් හදනවද? අපි කියන්නේ දැන් කම්පැනි එක ඩිරෙක්ටර්ස්ලා account දැන් කම්පැනි එක හදන accounts අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේ. කවුරු හදන accounts කාට හදන accounts අනුවද? කම්පැනි මැනේජ්මන්ට් එකට හදන accounts උත් තියෙනවා, කොටස් හිමියන්ට හදන accounts උත් තියෙනවා. අපි කියනවා කම්පැනි මැනේජ්මන්ට් එකටත් තීරණ ගන්න එපා. නේ මේක බිස්නස් එක කරගෙන යද්දී මැනේජ්මන්ට් එකට ඩිසිෂන් ගන්න accounts එපා. ඒ මැනේජ්මන්ට් එකේ ප්‍රයෝජනයට හදන accounts අපි කියනවා මැනේජ්මන්ට් accounts කියලා. මැනේජ්මන්ට් accounts. හැබැයි අපි මේ මෙතන කතා කරන්නේ කවුරු කාට හදන accountsද? ඩිරෙක්ටර්ස්ලා කොටස් හිමියන්ට හදන accounts. නේ? එතකොට සාමාන්‍යයෙන් කම්පැනි එක අධ්‍යක්ෂක මණ්ඩලයේ කොටස් හිමියන්ට accounts හදන්නේ වාර්ෂිකව. ක්වාටර්ලි හදනවා, PLC වල ක්වාටර්ලි හදනවා. ඒක දැනට හිතන්න නැතුව ඉන්නකෝ. ඇනුවලි හදනවා මූල ප්‍රකාශන කට්ටලයක්. හරිද? ඇනුවලි හදන මේ මූල ප්‍රකාශන කට්ටලේ අධ්‍යක්ෂක මණ්ඩලය හදන්නේ කොටස් හිමියන්ට දෙන්න. ඒතර අධ්‍යක්ෂක මණ්ඩලය accounts හදන්නේ කොච්චර කාලයකට සැරයක්ද? වාර්ෂිකව. මේ මූල ප්‍රකාශන අපි කියනවා annual financial statement කියලා. annual financial statement. annual FS.
annual financial statement. එතකොට annual අපි කිව්වා මේ මූල ප්‍රකාශන පරිශීලනය කරන්න යද්දී මේ accounts වලින් පෙන්නන කාර්ය සාධනයේ මූල තත්ත්වයේ මුදල් ප්‍රවාහය ගැන මේ කොටස් හිමියන්ට doubt එකක් තියෙනවා කියලා. එහෙනම් accounts හදන්නේ වාර්ෂිකව නම් මේ doubt එක කොටස් හිමියන්ට එන්නේ එකපාරක් වෙන්න බෑනේ. annually මේක එනවා. එහෙනම් මේ annually හදන මූල ප්‍රකාශන සාවද්දද නැද්ද කියලා annually මේ ගැටලුව එනවා. ඒ කියන කොටස් හිමියෝ ඒගොල්ලන්ගේ මූල ප්‍රකාශන ස්වාධීන පාර්ශවයකට පවරලා මේ විගණනය කියන මේ වැඩේ කරව ගන්නවා. කොච්චර කාලයකට සැරයක්ද? වාර්ෂිකව. අවුරුද්දකට සැරයක්. ඒක නිසා මේ ඔඩිට් එකට අපි කියන මොන ඔඩිට් එක කියලාද? වාර්ෂික විගණනය. වාර්ෂික මූල ප්‍රකාශන විගණනය. annual audit එක කියලා. එතකොට කම්පැනි එක වාර්ෂිකව කරන මේ ඔඩිට් එකක් ගැන තමයි අපි මේ මෙතනින් එහාට අපේ සිලබස් එක පුරාවට කතා කරගෙන යන්න හදන්නේ. එතකොට මේ ෂෙයාර්හෝල්ඩර්ස්ලට කැමති එක්කෙනෙක් ස්වාධීන පාර්ශවයක් විදිහට විගණක විදිහට පත් කරගන්න පුළුවන් ඇතිද බැරුව ඇතිද? ඔයාට හිතන විදිහට මේ ස්වාධීන පාර්ශවයක් විදිහට විගණක කියලා එක්කෙනෙක් පත් කරගන්නවා කියවනේ කවුද? කොටස් හිමියෝනේ. කොටස් හිමියෝ මේ විගණක විදිහට පත් කරගන්න එක්කෙනා කොටස් හිමියොන්ට කැමති එක්කෙනෙක් පත් කරගන්න පුළුවන් ඇතිද? එහෙම බෑ. එහෙනම් මේ පත් කරගන්න එක්කෙනා කවුද කියලා කොහේ හරි කියලා තියෙන්න එපා. කොහෙද කියලා තියෙන්නේ? ඔයා දන්නවා මෙන්න මේ සමාගම් වලට බලපාන මූලික නීතියක් තියෙනවා. ඔයා දන්නවා ඒක. මොකද්ද සමාගම් වලට බලපාන මූලික නීතිය? සමාගම් පනත. නේ? මේ සමාගම් වලට බලපාන මූලික නීතිය තමයි මොකද්ද? සමාගම් පනත. හරිද? සමාගම් වලට බලපාන මොකද්ද මූලික නීතිය? සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත. මේ සමාගම් පනතේ සමාගම් කටයුතු කරන්න ඕනේ එකට අදාළ විධිවිධාන දාලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ අපි කිව්වා මේ විගණක කියලා එක්කෙනෙක් මේ ස්වාධීන පාර්ශවය කරන මේ වැඩේ පවරන්නේ නේ? මේ ස්වාධීන පාර්ශවය කරන මේක පවරන්නේ මේ කොටස් හිමියෝ මේ ස්වාධීන පාර්ශවය කරන්නේ පවරන්නේ මේ ස්වාධීන පාර්ශවයේ විදියට කැමති එක්කිනාට කටයුතු කරන්න පුළුවන් ඇතිද? බෑ. එහෙනම් කාටද කම්පැනි එක විගණක විදියට කටයුතු කරන්න පුළුවන් කියලා කොහෙද කියලා තියෙන්නේ? සමාගම් පනතේ. සමාගම් පනතේ කියලා තියෙනවා විගණකවරයෙක් විදියට කටයුතු කරන්න තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා. එක්කෝ ඔයා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න ඕනේ, එක්කෝ ඔයා ලියාපදිංචි විගණකවරයෙක් වෙන්න ඕනේ. ඔය අපි ඉස්සරහට කතා කරනවා ලොකුට හිතන්න එපා මේ බිග් පික්චර් එක ඔලුවට දාගන්න. එතකොට මෙතනින් එහාට අපි කතා කරන හැම කන්සෙප්ට් එකක්ම ඔයාලට සරලව තේරෙනවා. හරිද? ඒක නිසා දැනට නිකන් හිතන්න විගණක කියන එක්කෙනාට ක්වොලිෆිකේෂන් තියෙනවා. ඒ ක්වොලිෆිකේෂන් කියලා තියෙන කම්පැනි ඇක්ට් එකේ ඒ වලින් එක සුදුසුකමක් තමයි ඔයා වරලත් ගණකාධිකාරීවරයෙක් නම් ඔයාට පුළුවන් කම්පැනි එක කවුරු විදිහට කටයුතු කරන්නද? විගණක විදිහට කටයුතු කරන්න. එහෙනම් ඒ සුදුසුකම් තියෙන පුද්ගලයෙක් තමයි මේ කොටස් හිමියෝ තමන්ගේ විගණක විදියට ඇත්තටම පත් කරගන්න ඕනේ. පැහැදිලිනේ? ඔව්. එතකොට මේ විගණක කියන පුද්ගලයා ඔය කියන විදියට වරලත් ගණකාධිකාරී ආයතනයේ සමාජිකයෙක්නේ. දැන් ඔයා දන්නවා චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් මේ විගණක කියන පුද්ගලයා චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්නේ. හරිද? චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්නේ කොහොමද? වරලත් ගණකාධිකාරී ආයතනයෙන් එක්සෑම්ස් තියෙනවා. ඒ එක්සෑම් පාස් වෙන්නත් ඕනේ. ඊට අදාළ අපි කියන ප්‍රැක්ටිස් එහෙම නැත්නම් ට්‍රේනින් යන්න තියෙනවා. ඒ ට්‍රේනින් ටික කම්ප්ලීට් කරාට පස්සේ තමයි ඔයා චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්නේ. ඒ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්නේ ඔය කියන විදිහට චාර්ටර්ඩ් එක්සෑම් සහ ට්‍රේනින් කම්ප්ලීට් කරාට පස්සේ ඔයා චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකේ මෙම්බර්ෂිප් එක ගන්නවා. සමාජිකත්වය ගන්නවා. අන්නේ සමාජිකත්වය ගත්තට පස්සේ තමයි අපි ඔයාට කියන චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කියලා. එතකොට සමාජිකයෙක් බවට ඔයාපත් වුණාට පස්සේ හරිද? සමාජිකයෙක් ඌපමණට ඔයාට කම්පැනි වල විගණක විදිහට කටයුතු කරන්නත් බෑ. ඒවටත් තියෙනවා අපි ඔක්කොම ඉස්සරහට විස්තරාත්මකව කතා කරනවා. දැනට ලොකුවට හිතන්න යන්න එපා. හරිද? මේ විගණක කියන පුද්ගලයා චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කියන වරලත් ගණකාධිකාරී ආයතනයේ සමාජිකයෙක්. ඒතර වරලත් ගණකාධිකාරී ආයතනයේ සමාජිකයෙක්ට පුළුවන් විගණකවරයෙක් විදිහට කටයුතු කරන්න. හැබැයි විගණකවරයෙක් විදිහට කටයුතු කරන්න කලින් ඒකටත් අවසරයක් ගන්න ඕනේ. අපි කෙනෙකුට ප්‍රැක්ටිස් කරන්න
චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න අපි වරලත් ගණකාධිකාරී ආයතනයෙන් අවසරය ගන්න ඕනේ. හරිද? අන්නේ අවසරය ගත්තට පස්සේ චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණත් ඔයා අවසරය ගන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න. හරිද? ඒතොර ඒ ප්‍රැක්ටිස් කරන්න අවසරය ගත්තට පස්සේ තමයි ඔයාට පුළුවන් කම්පැනි වල විගණක විදිහට කටයුතු කරන්න. පැහැදිලිද? එතකොට ගොඩක් වෙලාට මේ විගණක විදිහට කටයුතු කරන කට්ටිය කොහෙද ඉන්නේ? අපි කියනවා ඒවට ඔඩිට් ෆර්ම් කියලා. හරිද? දැන් මේක ඔය කියන විදිහට කම්පැනි වල වාර්ෂිකව මේක මේ මූල ප්‍රකාශන ස්වාධීන පාර්ශවයක් ලව්ව ඔඩිට් කරව ගන්න එපා. මේ ස්වාධීන පාර්ශවයක් වෙච්ච මේ විගණකවරු ඉන්නේ කොහෙද? ඔඩිට් ෆර්ම් වල. හරිද? ඔඩිට් ෆර්ම් දාගෙන තමයි ඉන්නේ. හරිද? එතකොට එහෙනම් මේ කම්පැනිය ඒගොල්ලන්ගේ ස්වාධීන පාර්ශවයේ විදිහට අපි කියනවා විගණකවරයෙක් නොහොත් අපි කියනවා විගණන ආයතනයක් තමයි පත් කරගන්න ඕනේ. ඔඩිට් ෆර්ම් එකක්. ඒතර ලංකාවටම ඉන්නේ එක ඔඩිට් ෆර්ම් එකද? ලංකාවට ඉන්නේ එක චාර්ටඩ් ඇකවුන්ටන්ට්ද නැහැ. චාර්ටඩ් ඇකවුන්ටන්ට් එහෙම නැත්නම් ඔඩිට් ෆර්ම් ගොඩක් තියෙනවා. එතකොට අපි මේ වැඩේ වෙනම ඇත්තේ කොහොමද? දැන් හිතන්න ඔඩිට් ෆර්ම් ගොඩක් තියෙනවා. ඔයා අහලා දෙනවා KPMG කියයි, EY කියයි. හරිද? BR ද සිල්වා කියයි. හරිද? PwC කියයි, ජයසිංහ ඇන්ඩ් කම්පැනි කියයි. ඔය වගේ ඔඩිට් ෆර්ම් ගොඩක් තියෙනවනේ. එතකොට මේ හැම ඔඩිට් ෆර්ම් එකකටම මේ වැඩේ පවරන්නත් බැහැනේ. ඔඩිට් ෆර්ම් අතරින් එකකටනේ මේ වැඩේ දෙනව ඇත්තේ. නේ? ඒක කොටස් හිමියෝ තමයි තීරණය කරන්නේ. ඉස්සරහට කතා කරනවා. දැනට මේ අයිඩියා එක මම කියන්නේ කොටස් හිමියෝ තීරණය කරපු ඔඩිට් ෆර්ම් එකකට තමයි තමන්ගේ මේ මූල ප්‍රකාශන විගණනය කරලා දෙන්න කියලා පවරන්නේ. එහෙනම් ඒ පවරපු ඔඩිට් ෆර්ම් එකට තමයි ඒ මූල ප්‍රකාශන චෙක් කරලා කොටස් හිමියන්ට රිපෝට් එකක් දෙන්නේ. පැහැදිලි නේද? ඔව්. උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්නකෝ සිංගර් එක. හරිද? සිංගර් එකේ කොටස් හිමියෝ ඒගොල්ලන්ගේ මූල ප්‍රකාශන විගණනය කරලා දෙන්නේ කියලා පවර්ලා තියෙන කාටද? KPMG කියන ෆර්ම් එකට. එතකොට EY එකට පුළුවන්ද සිංගර් එකේ මූල ප්‍රකාශන ඔඩිට් කරන්න? BR ද සිල්වා එකට පුළුවන්ද? බෑ. එහෙනම් KPMG එක තමයි මේ වැඩේ කරන්න ඕනේ. එතකොට KPMG එක මොකද කරන්නේ? අධ්‍යක්ෂක මණ්ඩලය හදපු මූල ප්‍රකාශන කට්ටලය KPMG එක චෙක් කරලා ඒගොල්ලෝ කාට රිපෝට් එකක් දෙනවද? කොටස් හිමියන්ට රිපෝට් එකක් දෙනවා. එහෙනම් ඒ රිපෝට් එක KPMG එක දෙන රිපෝට් එක තමයි අපි කියන්නේ ඔඩිට් රිපෝට් කියලා. එතකොට මේ KPMG එහෙම නැත්නම් මේ ඔඩිට් ෆර්ම් එක විදිහට කටයුතු කරන්න චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එකේ අවසරය ගත්තට පස්සේනේ පුළුවන් වෙන්නේ. ඒතර මේ අවසරය ගත්තට පස්සේ ඔඩිට් ෆර්ම් වලට හිතුමතේට වැඩ කරන්න බෑ. ඔඩිට් ෆර්ම් එකක් විසින් සිදු කරන මේ විගණනය මේ ඔඩිට් ෆර්ම් එකකට මේ කම්පැනි ඔඩිට් කරන්නේ මේ ඔඩිට් එක කරන්න ඕනේ චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එක දාලා තියෙනවා ඒ විගණනය කිරීමට අදාළ නිර්දේශ වගයක්. මොනවද? නිර්දේශ. ඒ නිර්දේශ පනවලා තියෙන්නේ කවුද? වරලත් ගණකාධිකාරී ආයතනය විසින්. කාටද පනවලා තියෙන්නේ? විගණකවරුන්ට. නැත්තම් මේ ඔඩිට් ෆර්ම් වලට. එහෙම හිතන්න. අන්නේ නිර්දේශ වලට අපි කියනවා විගණන ප්‍රමිත කියලා. මොනවද? විගණන ප්‍රමිත. ඔඩිටිං ස්ටෑන්ඩඩ් අපි කියනවා SLAUS. මොනවද? SLAUS කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකා ඔඩිටිං ස්ටෑන්ඩඩ් විගණන ප්‍රමිත. එහෙනම් විගණන ප්‍රමිත පනවලා තියෙන කවුද? වරලත් ගණකාධිකාරී ආයතන විගණන ප්‍රමිත පනවලා තියෙන විගණන ප්‍රමිත වලට අනුකූලව කටයුතු කරන්න ඕනේ කවුද? විගණන ආයතන නොහොත් විගණකවරු මොනවා කරන්න යද්දිද? සමාගම් වල මූල්‍ය ප්‍රකාශන විගණනය කරද්දී. පැහැදිලිනේ? ඔව්. එතකොට මේ විගණකවරු කම්පැනි එක මූල්‍ය ප්‍රකාශන විගණනය කරද්දී ඒ විගණනය කරන්න ඕනේ මොකේ හැටියටද? විගණන ප්‍රමිතවල හැටියට. කවුරු පනවපු විගණන ප්‍රමිතවල හැටියටද? වරලත් ගණකාධිකාරී ආයතනය පනවපු විගණන ප්‍රමිතවල හැටියට තමයි මේ විගණනය කරලා කාට රිපෝට් එක දෙන්නේද? කොටස් හිමියන්ට රිපෝට් එක දෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් සරල කතන්දරයක් තියෙන්නේ මේ විගණන ප්‍රමිත ඔන්න ඔහොම තමයි විගණන ප්‍රමිත එන්නේ. එතකොට මේ විගණනයක් කරද්දී වරලත් ගණකාධිකාරීවරු නොහොත් මේ විගණකවරු අනුගමනය කරන්න එපා විගණන ප්‍රමිත. එතකොට විගණන ප්‍රමිත එකයිද තියෙන්නේ? දැන් උදාහරණයක් විදිහට අපි කියවනේ
ඩිරෙක්ටර්ස්ලා accounts හදද්දී accounts හදන්න ඕනේ මොකේ හැටියටද? ගිණුම් ප්‍රමිතවල හැටියට. ගිණුම් ප්‍රමිත එකයිද තියෙන්නේ නැහැ. එක එක ශේෂ්ත්‍ර වලට එක එක ඒරියාස් වලට එක එක ප්‍රමිත දාලා තියෙනවා. උදාහරණයක් විදිහට තොග වලට දාලා තියෙනවා LKS 2. හරිද? ඊට පස්සේ ස්ථා ෆික්ස් ඇසෙට් වලට එහෙම නැත්නම් දේපල පිරියත උපකරණ වලට දාලා තියෙනවා LKS 16. ඒ වගේ විවිධ ගිණුම් ප්‍රමිත පනවල තියෙනවා එක එක ඒරියාස් වලට. නේ? ඒ වගේ විගණනයට අදාළ මේ ප්‍රමිත නොහොත් නිර්දේශත් එකක් නෙවෙයි තියෙන්නේ ප්‍රමිත සෙට් එකක් තියෙනවා. ඒවට නම්බර් තියෙනවා. පටන් ගන්න විගණන ප්‍රමිතාංක 200න්. වරලත් ගණක අධිකාරිය ආයතන ජාත්‍යන්තර විගණන ප්‍රමිත වලට අනුකූල වෙන විදිහට පනවලා තියෙන හින්දා 200 ආවේ කොහොමද කියලා හිතන්න එපා. හරිද? 200න් පටන් අරගෙන SLAUS 720 ප්‍රධාන වශයෙන් තව ප්‍රමිත තියෙන නමුත් විගණනයට අදාළ ප්‍රමිත පටන් ගන්නවා 200න් 720න් ඉවර වෙනවා. එතකොට එතනින් අදහස් වෙන්නේ නැහැ 520ක් ප්‍රමිත තියෙනවා කියලා. 200 තියෙනවා ඊට පස්සේ 210 220 230 කොහොම තමයි යන්නේ. හරිද? එතකොට මෙන්න මේ විගණන ප්‍රමිත SLAUS ශ්‍රී ලංකා ඔඩිටිං ස්ටෑන්ඩඩ් වල හැටියට තමයි කවුරු මොනවා කරන්න ඕනද? විගණනය කරලා කාට මොකක්ද දෙන්න ඕනද? කොටස් හිමියන්ට රිපෝට් එක දෙන්න ඕනේ. මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය තමයි අපි කියන්නේ විගණනය කියලා. එතකොට දැන් ඔයාලට දැන් පැහැදිලි වෙනවා ඇති සම්පූර්ණ මේ විගණන ක්‍රියාවලිය මොකක්ද කියලා. නේ? එතකොට මෙන්න මේ විගණන ප්‍රමිත තමයි අපි අපේ සිලබස් එකේදී කතා කරන්න හදන්නේ. තේරුණාද? අපි මේ සිලබස් එකේදී කතා කරන්න හදන්නේ මෙන්න මේ විගණන ප්‍රමිත ටික. හරිද? එතකොට ඔයාට අහපව කිව්වොත් සරලව සම්පූර්ණ කතන්දරේ සම්පූර්ණ මේ process එක විගණනය කියන්නේ මොකක්ද කියලා අහපව විනාඩියෙන් සමරයිස් කරොත් කම්පැනි එක අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා. අධ්‍යක්ෂක මණ්ඩලය කියන්නේ කොටස් හිමියන්ගෙන් පත්වෙච්ච කණ්ඩායමක්. ඒ ඩිරෙක්ටර් බෝඩ් එකට පැවරෙන කාර්යයන් තියෙනවා කම්පැනි එක. මොනවද? නියෝජන කාර්යභාරයයි භාරකාර කාර්යභාරයයි. එම කාර්යභාරයන් දෙකට අදාළව ඒගොල්ලොන්ට පැවරෙනවා මොකද්ද? වාර්තා කිරීමේ වගකීමක්. ඒ වාර්තා කිරීමේ වගකීම වෙනුවෙන් ඩිරෙක්ටර්ස්ලා කොටස් හිමියන්ට දෙන්න හදනවා මොනවද? මූල්‍ය ප්‍රකාශන කොතර කාලයකට සැරයක්ද? වාර්ෂිකව. ඒක නිසා මේ මූල්‍ය ප්‍රකාශන වලට කියනවා අපි වාර්ෂික මූල්‍ය ප්‍රකාශන කියලා. මේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන කියවට පස්සේ මේක මූල්‍ය ප්‍රකාශන කට්ටලයක්. ඒ මූල්‍ය ප්‍රකාශන කට්ටලයට ඇතුළත් මොනවද? ආදායම් ප්‍රකාශනයයි, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි, මුදල් ප්‍රවාහ ප්‍රකාශනයයි, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය සහ පැහැදිලි කිරීමේ සටහන් වලින් සමන්විත මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ ඩිරෙක්ටර්ස්ලා හදනවා. ඒ මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ හදන්න ඕන ඩිරෙක්ටර්ස්ලා ලංකා ගිණුම් ප්‍රමිත වලට අනුව එහෙම නැත්නම් අපි ඒකට පොදුවේ කියනවා applicable reporting framework එකකට අනුව එහෙම අදාළ මූල්‍ය වාර්තා කරන රාමුවට අනුව හදපු මේ මූල්‍ය ප්‍රකාශන වලින් පෙන්වන්නේ මොනවද? මූල්‍ය කාර්ය සාධනයේ නොත් profit ද loss ද පෙන්වන්නේ අර පහෙන් මූලිකාංග පහෙන් කෝකෙන්ද? ආදායම් ප්‍රකාශනයේ. මූල්‍ය තත්ත්වය පෙන්වන්නේ මූල තත්ත්ව ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ පෙන්වන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ. එහෙනම් මෙන්න මේ තුන පෙන්නන මූල්‍ය ප්‍රකාශන කට්ටලේ ඩිරෙක්ටර්ස්ලා හදන්නේ කොටස් හිමියන්ට දෙන්න. ඒ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්න හදද්දී ඒගොල්ලන්ට සාධාරණ ගැටලුවක් තියෙනවා. මොකද්ද? ඒ මූල්‍ය ප්‍රකාශන සාවද්දද නැද්ද කියන එක. එහෙමනම් ඒ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්න කලින් ඒගොල්ලෝ මේ මූල්‍ය ප්‍රකාශන සාවද්දද නැද්ද කියලා තියෙන ඒ ඩවුට් එක නැති කරගන්න ඕනේ. ඒ ඩවුට් එක නැති කරගන්න ඒ මූල්‍ය ප්‍රකාශන ඒගොල්ලෝ පරීක්ෂාවකට ලක් කරන්න ඕනේ. ඒ පරීක්ෂාවට ලක් කරන්න මේ කොටස් හිමියෝ ඒ පරීක්ෂාවට ලක් කරන වැඩේ පවරනවා ස්වාධීන පාර්ශවයකට. ඒ ස්වාධීන පාර්ශවය අපි කියනවා විගණක කියලා. විගණක විදියට හැමෝටම කටයුතු කරන්න බෑ කිව්වා. විගණක විදියට කටයුතු කරන්න නම් ඒක සුදුසුකම් තියෙනවා. ඒ සුදුසුකම් කොහෙද කියලා සමාගම් පනත කියලා තියෙනවා. සාමාන්‍යයෙන් තියෙන ක්වොලිෆිකේෂන් එක තමයි වරලත් ගණක අධිකාරීවරයෙකු වීම. ඒ වරලත් ගණක අධිකාරීවරයා කියන්නේ වරලත් ගණක අධිකාරී ආයතනයේ සමාජිකයෙක්. වරලත් ගණක අධිකාරී ආයතනයේ විසින් තමන්ගේ වරලත් ගණක අධිකාරීවරු විසින් කරගෙන යන විගණන ආයතන වලට නිර්දේශ සපයලා තියෙනවා විගණනයන් වෙනුවෙන්. ඒ නිර්දේශ වලට අපි කියනවා විගණන ප්‍රමිත කියලා. එතකොට මේ විගණක කම්පැනි මූල්‍ය ප්‍රකාශන විගණනය කරද්දී විගණන ප්‍රමිත වලට අනුව විගණනය කළ යුතුයි. විගණනය කරලා කොටස් හිමියන්ට වාර්තාව ලබා දිය යුතුයි.
එහෙනම් මෙන්න මේක තමයි අපි කියන්නේ විගණනය කියලා. ඒ විගණනය කරද්දී අපි කියපු විදිහට විගණන ප්‍රමිත වලට අනුකූලව වැඩේ කරන්න ඕනේ. ඒ විගණන ප්‍රමිත ගත්තට පස්සේ SLA US 200න් පටන් අරගෙන 720 වෙනකන් යනවා. ඔන්න ඔය අතරේ තියෙන විගණන ප්‍රමිත ටික තමයි ප්‍රධාන වශයෙන් අපි අපේ සිලබස් එක පුරාවට මෙතනින් එහාට කතා කරගෙන යන්න හදන්නේ. පැහැදිලිනේ? එතකොට අහපව් කිව්වොත් නැවත මෙහෙමත් අපිට සමරයිස් කරන්න පුළුවන්. අධ්‍යක්ෂක මණ්ඩලය ගිණුම් ප්‍රමිතවලට අනුකූලව හදපු මූල්‍ය ප්‍රකාශන කට්ටලය විගණකවරු විගණන ප්‍රමිතවලට අනුකූලව චෙක් කරලා රිපෝට් එකක් දෙන ක්‍රියාවලිය තමයි අපි මේ කියන්නේ විගණනය කියලා. පැහැදිලිද? එතකොට විගණනයක අවුට්පුට් එක මොකද්ද? විගණනයක අවුට්පුට් එක මොකද්ද? විගණන වාර්තාව, ඔඩිට් රිපෝට්. ඔඩිට් රිපෝට් එකේ තියෙන්නේ මොකද්ද? මතයක්, ඔපීනියන් එකක්. ඔපීනියන් එකක්. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා මේ මතයක් මේ විගණන වාර්තාවේ තියෙන මතයක්. ඒ මතයෙන් කියවෙන්නේ මූල ප්‍රකාශන ඒ මූල ප්‍රකාශන සාවද්දද නැද්ද කියලා මතයක් තියෙන්නේ. හරිද? සහතිකයක් තියෙන. අපි ඒකට කියනවා සහතික වීමක්. අපි කියන මූල ප්‍රකාශන වල තියෙන මොකද්ද? සහතික වීමක්. assurance එහෙනම් මූල ප්‍රකාශන වල තියෙන මොකද්ද? සහතික වීමක්. හරිද? එතකොට මේ සහතික වීම දෙන්න තමයි විගණනයක් කරන්නේ. එතකොට ඒ සහතික වීම ඇතුළත් වාර්තාවක් තමයි විගණකවරු කාට දෙන්නේද? කොටස් හිමියන්ට දෙන්නේ. ඔය සමස්ත ක්‍රියාවලිය තමයි අපි කියන්නේ විගණනය කියලා. එතකොට ඒ විගණනයේදී විගණකවරු අනුගමනය කරන විගණන ප්‍රමිත තමයි අපි මෙතනින් එහාට කතා කරගෙන යන්නේ. එතකොට මම හිතනවා ඔයාට හොඳ අයිඩියා එකක් මේ ඕවරෝල් බිග් පික්චර් එකක් ඔළුවේ දැන් තියෙනවා විගණනයට අදාළව. මෙතනින් එහාට අපි කතා කරගෙන යන් අපි මෙතනින් එහාට දැන් අපි පටන් ගන්නවා විගණන ප්‍රමිත විගණන මෙතනක 200න් පටන් ගන්න අපේ සිලබස් එක යනවා. දැන් ඔයා නිකන් බලන්න ඔයාගේ ළඟ තියෙනවා සිලබස් එක. සිලබස් එකේ පාඩම් කීපයක් දැන් අපිට මේ ඇප්ලයි කරන්න පුළුවන්. මෙතන විගණන ප්‍රමිත තමයි සිලබස් එකේ වැඩිපුර තියෙන්නේ. ඊට පස්සේ සහතික වීම කියලා එකක් තිබ්බා. ඊට පස්සේ කම්පැනි ඇක්ට් එක කියලා මෙතන කියවුණා. ඉතින් ඕවා තමයි සිලබස් එකේ තියෙන්නේ. පැහැදිලිනේ? ඒතර හොඳ අයිඩියා එකක් තියෙනවා කියලා අදහස් වෙනවා. හිතනවා මේකේ මේ මං හිතනවා ඔයා මේක අපේ සයිට් එකේ මේක අපි අප්ඩේට් කරලා තියෙන්නේ. ඔයාට අපි ඔයාට එවනවා ස්ටඩි පැක්ස් එවනවා ටියුට් එවනවා. ඒත් එක්ක මේ ඔක්කොම ඔයාට හම්බෙලා ඇති කියලා මම හිතනවා. ඒකේ මේ කතා කරන හැම වැදගත් කරුණක්ම ඔයා ලියාගෙන මේකේ තියෙන ගැටලු සහගත තැන් මොනවද ඩවුට් එකක් කිසිම තියාගන්න එපා. මේකේ තියෙන මොනවා හරි පොඩි ගැටලුවක් හරි තියාගන්න එපා. හැම කන්සෙප්ට් එකක්ම ඔලුවට දාගන්න. හරිද? එහෙන් බලලා මේක එදිනෙදා අපි මෙතනින් පස්සේ අපි දිගටම විගණන ප්‍රමිත කරගෙන යනවා. ඒ කරගෙන යද්දී හැම ප්‍රමිතියක්ම අයිඩියා එකක් ඇතුව බලන්න. එතකොට ඔයාලට නිකම්ම විගණනය කියන සබ්ජෙක්ට් එක ඒ තරමට හිතන තරම් බෝරින් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. අපිට අපේ සිලබස් එකේ වැඩිපුරම ලකුණු ස්කෝර් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. මේක පාස් පේපර්ස් වල හිස්ටරි එකේ ලියපු අය දන්නව ඇති. ඔඩිටින් තමයි වැඩිපුරම පාස් වෙන සබ්ජෙක්ට් එක වැඩිපුරම මාක්ස් ගන්න පුළුවන් ඒරියා එක. මොකද අපි දන්නවා එක්ස්පීරියන්ස් එකෙන් කොච්චර ඒරියාස් මෙතනින් එනවද ටාගට් කරලා අපි කරනවා. ඉතින් ඒක නිසා කරන ඒවා ටික ඔයා ඔලුවට දාගන්න. මේ හැමදාම මේක බලන්න ඊළඟ දවසේ අපි ඊළඟ පාඩමට යන්න කලින් මේක අප්ඩේට් කරගෙන ඊළඟ පාඩමට සම්බන්ධ වෙන්න. එතකොට මේ ඇත්ත දැන් මම කිව්ව මෙතන උදාහරණ ගත්තේ සිංගර් එකනේ. සිංගර් එකේ ඔඩිට් එක කරන්නේ KPMG එකනේ. අපේ වෙබ්සයිට් එකට අපි දාලා තියෙනවා සිංගර් එකේ ඇනුවල් රිපෝට් එක. ඒකේ මැද තියෙනවා KPMG එක කොටස් හිමියන්ට දුන්න ඔඩිට් රිපෝට් එක. ඒක පෙරලලා බලන්න තනි පිටුවක උඩ KPMG කියලා ගහලා තියෙනවා. ඒක බලන්න. එතකොට ඒකේ ඔපීනියන් කියලා තියෙනවා. අනේ ඔපීනියන් එක තමයි මේ අපි කතා කරපු ඔඩිට දෙන ඔපීනියන් එක කොටස් හිමියන්ට. ඉතින් ඔය අපි මේ හැම කන්සෙප්ට් එකක්ම ඉස්සරහට අපි විස්තරාත්මකව කතා කරනවා. අපි එතකොට ඒ ටික බලමු. දැනට මම හිතනවා විගණනයට අදාළ ඕවරෝල් පික්චර් එකක් ඇති කියලා. Thank you.